පාඩම රෙකෝඩ් කරන්න හේතුව තමයි පන්තියෙන් පස්සෙත් ඕගොල්ලන්ට නෝට් එක හදාගන්න ඕනි නම් තේරිච්ච නැති කොටස් වෙනම බලා ගන්න ඕනි නම් ඕගොල්ලන්ට YouTube එකෙන් වීඩියෝ එක බලලා අඩුපාඩු හදාගන්න පුළුවන්. හරිද? එතකොට මේක YouTube එකට දාන්නේ දැන් පන්තියට එන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට ඇවිල්ලා මගදී කනෙක්ෂන් අවුල් වෙලා යන අය ඉන්නවා. එතකොට අපේ ළමයි ටිකට පාඩමේ තියෙන අඩුපාඩු ටික බලා ගන්න තමයි මේක එතකොට YouTube එකට දාන්නේ. එතකොට එතනින් බලන්නේ නැත්නම් මේ YouTube එකේ වීඩියෝ එක තියෙනවා කියලා පන්තියට එන්නේ නැතුව ඉඳලා හරියන්නේ නෑ ළමයි. මොකද එහෙනම් වීඩියෝ එක බලලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන් නේ. අර ලයිව් මේ දේ කරගෙන යනකොට සහ එතනදී මතුවෙන ප්‍රශ්නත් එක්ක අපි මේක ඉස්සරහට යනකොට තමයි මේක හරියටම පාඩමක් විදිහට තේරෙන්නේ. හරිද? එතකොට ළමයි මේ ඇවිල්ලා අපේ 12 වසරේ 4 වෙනි පාඩම logic gates කියන්නේ. එතකොට මේක තමයි පටන් ගන්න පළවෙනිම පාඩම පේපරේ අපේ එසේ ප්‍රශ්නෙට ලකුණු 15 ප්‍රශ්න 4ක් විභාගයට අපි ලියන්න ඕනි. හරිද? එතන මම මේක ගැන කලින් කියලා තියෙනවා ඔයගොල්ලන්ට ඔය සාකච්ඡා කරනකොට අපේ පේපරේ හැදෙනවනේ ළමයි A කොටසයි B කොටසයි කියලා දෙකක් දෙවෙනි පේපරේ. මොකද අපේ පළවෙනි පේපරේ MCQ 50 ඉරනහම දෙවෙනි කොටසෙන් මේ විදිහට AB කියලා කොටස් දෙකක් තියෙනවා. ඒතර ළමයි A කොටසෙන් අපි ලකුණු 10ක ප්‍රශ්න 4ක් කරන්න ඕනි. B කොටසෙන් ලකුණු 15ක ප්‍රශ්න 4ක් කරන්න ඕනි. ඉතින් ලොකු වැදගත්කමක් තියෙනවා B කොටසේ මෙන්න මේ ලකුණු 15කට. හරිද? ඔව් ඊයේ උදේ ක්ලාස් එකක් YouTube අප්ලෝඩ් කරා. ඊයේ උදේ ක්ලාස් එක ඔයගොල්ලන්ට හරියන්නේ නැහැ නේ. 2021 එකක් නේ ඔපරේටින් සිස්ටම්. ඒක ඔපරේටින් සිස්ටම් අපි 7 වෙනි දවසේ තමයි ඊයේ කළේ. ඒක දවස් 6ක් කරලා තිබ්බා. 7 වෙනි දවසේ තමයි ඊයේ කළේ ඔපරේටින් සිස්ටම් වල. මතක ලොජික් ගේට් වල පළවෙනි දවසේ මේ යන්නේ. ලොජික් ගේට් වල වීඩියෝස් මීට කලින් YouTube දාලත් නැහැ. අපි කරලත් නැහැ කලින් කාත් එක්කවත්. O level කරලා තියෙන ළමයි ඉන්නවා නම් O level ළමයි ලොජික් ගේට් කරලා තියෙන O level වලට. එතකොට A level වලට O level නොකර ආපු ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ පාඩම කලින් කිරිලා නැහැ. එතකොට මේක ෆිසික්ස් වලටත් තියෙන පාඩමක්. ෆිසික්ස් වලත් يعني ඉලෙක්ට්‍රොනික වලට. ඉලෙක්ට්‍රොනික වලට ළමයි ලොජික් ගේට් අනිවාර්යයි. එතකොට පරිගණකයටත් ලොජික් ගේට් ඕනි වෙන්නේ අපිට. පරිගණකය විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක් නේ. ඉතින් විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක් නිසා ලොජික් ගේට් අපිට අනිවාර්යයි. හරිද? ඒ හින්දා තමයි පේපරේ දෙවැනි කොටසේ B කියන essay කොටසට උඩ තියෙන ස්ට්‍රක්චර්ස් කොටස ලොජික් ගේට් ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නයේ විදිහට දාන්නේ. තේරුණාද? ලොජික් ගේට් තමයි පළවෙනි ප්‍රශ්නය විදිහට පේපරේ හැදෙන්නේ. ඉතින් ළමයි අපි හැමෝම A level වලට දැන් අද A level පටන් ගත්තා. එතකොට ඔයගොල්ලන්ට තව එක කණ්ඩායමකට පස්සේ 21 කණ්ඩායම ගියාට පස්සේ 22 කණ්ඩායම විදිහට ඔයගොල්ලෝ ඔන්න දැන් ඊළ වශයෙන් විභාගෙට මුහුණ දෙනවා. ඉතින් A level විභාගෙට යන ඕනිම ළමෙක් හරිම ආසාවෙන් හරිද ළමයි? හරිම ආසාවෙන් ඉක්මනටම ලකුණු ගන්න පුළුවන් පාඩමක් විදිහට කරන ප්‍රශ්නය තමයි ලොජික් ගේට් ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ ඉතිහාසයේ එක දිගටම අපි පේපර්ස් දිහා බැලුවොත් තනි ප්‍රශ්නයක් විදිහට තමයි ඇහිලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි ලකුණු 15ම ලොජික් ගේට් පාඩමෙන්මයි දෙන්නේ. මේ ලකුණු 15ම අපිට හදලා තියෙන ලොජික් ගේට් පාඩමෙන්. දැන් සමහර ප්‍රශ්න තියෙනවා ලකුණු 15 ගන්න පාඩම් දෙකක් අපිට සම්බන්ධ වෙන්නේ. يعني පාඩම් දෙකක් එකතු කරගත්තොත් තමයි දැන් තාම මේ ලින්ක් එක ගියේ නැති කට්ටිය ඉන්නවා. මේකට ලින්ක් එක වැඩේ කරන්න බෑ හැබැයි. තව මොනවා කරත් ඉතින් ළමයි 20කට විතරයි 20කටත් බෑ. ළමයි 15කට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන් මීටින් එකට. හරි. ඉතින් මේ දැන් සමහර පාඩම් හැදිලා තියෙන්නේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ පාඩම් දෙකකින්. හැබැයි ලොජික් ගේට් තාම එහෙම වෙලා නැහැ ළමයි. මේ පාඩම හරියට අහගත්තොත් ඔයාලට විභාගෙදී ලකුණු 15ක් ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා ඊටු ටිකක් මම කියලා තියෙනවා. නෙට්වර්කින් වලින් එනවා. ඔය විදිහට ගොඩක් තනි පාඩම් වලින් ලකුණු 15 ප්‍රශ්න අහනවනේ. ඉතින් ඒ නිසා අපිට ලොජික් ගේට් පාඩම අමතක කරන්න බෑ. මොකද පළවෙනි පාඩම ගත්තොත් පළවෙනි පාඩමෙන් අපිට එහෙම ලොකුවට essay structures අහන්නේ නැහැ. දෙවෙනි පාඩම ගත්තොත් essay structures අහන්නේ නැහැ. මේවා දැන් පළවෙනි පාඩමෙන් නම් ගොඩක් වෙලාවට structures එකක් දෙකක් එන්න පුළුවන්. නමුත් දෙවෙනි පාඩමෙන් එහෙම අහන්නේ නැහැ. තුන්වෙනි පාඩම number system කියන පාඩමිනුත් අපිට essay structures අහන්න MCQ සහ තුන්වෙනි පාඩම උපයෝගී කරගන්නවා අපේ හතරවෙනි පාඩමේ ආරම්භය ගන්න. ඒ හින්දා තමයි ඔයාලට මම දිගින් දිගටම කිව්වේ ලොජික් ගේට් වලට එන්න කලින් හැමෝම number system videos ටික බලාගෙන පොඩි අදහසක් ගන්න මේ එක බිඳුව කියන සංඛ්‍යා පද්ධතිය ගැන. හරිද? මොකද අපිට මෙතනදී සිද්ධ වෙනවා ළමයි 1 1 එකතු කරාම කීයද කියන උත්තරේ මට ආයි කියා දෙන්න බෑනේ. ඒතර අපි දන්නවා ද්විමේය සංඛ්‍යාවක් විදිහට 1 1 එකතු කරාම 1.0යි කියලා. නමුත් 1.0යි හැදෙන්නේ කොහොමද කියලා මම අර number system පාඩමේදී කියලා දීලා තියෙනවා. හරිද?
එතකොට ඔය පෙර දැනුමත් අලුත් කරගෙන තමයි ලොජික් ගේට් වලට එන්න වෙන්නේ. ඉතින් මේක ඔන්ලයින් කරාට හරිද? පන්තියේදී මේක ලොකුවට අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නෑ ළමයි. මොකද අපි වේගයෙන් වැඩ ටික කරගෙන යන්න ඕනි. විභාග කල් යන්නේ නෑනේ. හරිද? විභාගේ කල් යන්නේ නෑ. අපේ අනාගතය තමයි කල් යන්නේ. ඉතින් අපිට එතකොට ඔන්ලයින් හරි කොහොම හරි කමක් නෑ. පාඩම් ටික කවර් කර ගැනීම තමයි දැන් අපේ මූලිකම එතකොට ක්‍රියාමාර්ගය. ඒ හින්දා මේ වෙලාවේ මේ වැඩේ කොහොම හරි අමාරුවෙන් අල්ලගන්න මම ඒකයි වීඩියෝ ටික දාන්නේ. එතකොට එන්න බැරි කෙනෙක්ට YouTube එකකින් හරි බලන්න පුළුවන්. ඉතින් මේ තාක්ෂණික දැනුම ඕගොල්ලන්ට නැහැ කියලා කියන්න එපා. එහෙම නැත්නම් ළමයි අපි ICT කරලා අපිට තේරුමකුත් නැහැනේ. අපි ICT කරන එකේ අනිත් අයට වඩා අපි පොඩ්ඩක් ස්පෙෂල් අපි පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා අනිත් ළමයිට වඩා. ඒකට හේතුව ඕගොල්ලෝ හැමෝම දන්නවා. අපි පන්තියේදී කරන දේවල් එක්ක. ඒ හින්දා මම මේ කොහොමද try කරන්නේ මේ පාඩම ඕගොල්ලන්ට මේ ලකුණු 15ම ගන්න පුළුවන් විදිහට කවර් කරලා දෙන්න. හරි. ඉතින් අපි හින්දා දැන් මේක පටන් ගමු. හැමෝම ඔළුවේ තියාගන්න මේ ලොජික් ගේට් කියන්නේ වැදගත් අත්‍යවශ්‍ය අනිවාර්ය පාඩමක් ICT කරන ළමයි විදිහට. කාටවත් මේ පාඩම අමතක කරන්නත් බෑ. මේ පාඩම අතාරින්නත් බෑ. මොකද මේක නොසලකා හරින්න බෑ ළමයි. මේක නොසලකා හැරියා කියන්නේ අනිත් හැම පාඩමක්ම අතෑරෙනවා කියන එක. ඒ නිසා වැඩි අවධානයක් මේකට දෙන්න. ඔන්න නිදා ගන්න එපා. උදේ පාන්දර ඇහැරෙන්න බැරි ළමයි ඉන්නවා. දන්නේම නැතුව නිින්දයයි මට පේන්නේ නෑ මූණු. හරිද? හරි. ඊට පස්සේ මොකුත් දන්නේ නෑ. මම මීටින් එකක් ඉවර කරාට පස්සේ ගෙදරින් ඇවිල්ලා ඇහැරවනකම් මට පේන්නෙත් නෑ. හරි. දැන් මම හිතන්නේ දැන්ට ඔක්කොම ඇවිල්ලා ඉන්නේ 100ට වැඩි පිරිසක්. ළමයි කො බලන්න. ඔව් ඇවිල්ලා ඉන්නවා දැන් මම හිතන්නේ එන්න ඕනි හැමෝම වගේ දැන් ඉන්නවා. ළමයි අඩුයි හැබැයි භාගයක්ම කමක් නැහැ. ඒ වුණාට ළමයි 150කගේ පැමිණීම තියෙනවා. හරි. එහෙනම් මාතෘකාව දාගන්න හැමෝම ලොජික් ගේට් අපි සිංහලෙන් කියනවා තර්ක ద్వාර කියලා. තාර්කික ద్వාර. Zoom එකේ log වෙලා ඉන්නේ නැතුව මේ link එකෙන් ගියාට ඔය mic එකම on වෙන්නේ නැහැ. ඔය mic on වෙන්නේ නැති හැටි කියන්න ටක් ගාලා මේ Zoom එකට ගිහිල්ලා Gmail වලින් හරි account එකට sign in වෙලා ඉන්න ඕනේ. sign in වෙන්නේ නැතුව නිකන් link එක click කරලා open වුණාට ළමයි Zoom වල අපිට camera video access දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා account එකක් හදාගන්න එපා. මම ඒකයි ඊත් කිව්වේ කලින් Zoom එකට on කර ගිහිල්ලා on වෙලා log වෙලා ඒ settings ටික හදාගන්න. දැන් ගොඩක් අයට ඔය add වෙනාට එහෙම දෙන්නේ නැහැ. ඉතින් එහෙම හිතන්නකෝ software එකක් එහෙම දෙයිද කියලා. මේ ළමයි ඇවිල්ලා ඉන්නේ මේ දැන් මේ දෙන්නේ තුන් දෙනෙක්ට තමයි මේ අවුල තියෙන්නේ. හරි ළමයි. අපි තර්ක ද්වාර පටන් ගන්න කලින් බලමු මොනවද මේ තර්ක කියන්නේ කියලා. දැන් තර්කයක් කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන්ුත් කියනවා තර්කයක් කියලා කියන්නේ ලොජික් එකක්. ඒතර ලොජික් එකක් කිව්වම ඔයගොල්ලෝ දන්නවා අපිට ලොජික් එකක් එක්ක හරිද? ලොජික් එකක් එක්ක අපිට අපි සිංහලෙන් කියනවා නම් තර්ක කරන්න පුළුවන්. හරිද? ලොජිකලි. හරි. කවර ප්‍රශ්නයක් අහුවොත් වගේ ඒ ප්‍රශ්නෙට උත්තර ඔයාගාව කීපයක් තියෙන්න පුළුවන්. හරිද? ඔයාට දැන් ඔව් කියන්න පුළුවන්, නැහැ කියන්න පුළුවන්, බෑ කියන්න පුළුවන්. හරිද? ඒ දෙකට මැදින් යන උත්තරයක් දෙන්න පුළුවන්. මේ ඕනම දෙයක්. එතකොට යම් කිසි ප්‍රශ්නයකට උත්තර දෙකකට වඩා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට උත්තර එකයි නම් තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට තියෙන උත්තර දෙකයි නම් ඔයාට ළමයි තර්කයක් ඇති වෙනවා කොයිකද හරි උත්තරේ කියලා. එතකොට පරිගණකයේද මේක කොහොමද බලපාන්නේ? පරිගණකය කියන්නේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක්. මම හැම වෙලේම කිව්වා ඕක. ඒතකොට විදුලිය ක්‍රියාත්මක වෙනකොට විදුලියට තර්කයක් තියෙයිද? විදුලිය
අපිට තර්ක ඉදිරිපත් කරන්න බෑනේ ළමයි. දැන් ගෙදර බල්බ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේ ගෙදර තියෙන මේ බල්බ් එක දැල් වෙනවා. එතකොට ඒක මේ විදිහට පවර් ලයින් එකක් ඇවිල්ලා මේ විදිහට ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක අපිට ඔන් කරොත් ලයිට් එක පත්තු වෙනවා. ඒතර විදුලියට තියෙන තර්කය තමයි විදුලිය ඇත. විදුලිය තියෙනවා නම් බල්බ් එක දැල් වෙනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. ඒතර ස්විච් එක ඕෆ් කරොත් ලයිට් එක නිවෙනවා. ඉතින් ළමයි මෙතන විදුලියට තියෙන තර්කය එක්ක ඔන් එක්ක ඕෆ්. ඔයාලට මේ ස්විච් එක අතරමැද නවත්තන්න බෑනේ. නේද? ඔයගොල්ලෝ මම දන්නවා try කරලත් ඇති පොඩි කාලේ මේ ස්විච් එක හරි මැදින් තියලා තියන්න. එහෙම වුණා කියලා ලයිට් එක ඩිම් වෙලා තියෙනවද? ඒ මුකුත් වෙලා නෑ ළමයි. ඒතර මෙතන තියෙන්නේ සාමාන්‍ය සරල තර්කයක්. හැබැයි විදුලිය අඳුරනවද ළමයි ඔන් ඕෆ් කියන වචන දෙක? හරිද? ඒ විදිහට විදුලිය ඔන් ඕෆ් කියන වචන දෙක අඳුරන්නෙත් නෑ. එයා ඉංග්‍රීසි භාෂාවක් දන්නෙත් නෑ. එයා සිංහල භාෂාව දන්නෙත් නෑ. එහෙනම් පරිගණකයා විදුලියත් මේ කවුරුවත් අපේ භාෂාව කිසිම කෙනෙක් මේවා අඳුරන්නේ නෑ. නිසා ළමයි පරිගණකය නිර්මාණය කරලා තියෙන්නේ විදුලියෙන් නම් විදුලිය ගන්න භාෂාව මොකක්ද? කොහොමද මේ විදුලිය අපි පාලනය කරන්නේ? කොහොමද මේ විදුලිය තර්ක ඉදිරිපත් කරන්නේ? ඒ තර්ක වලට උත්තර දීලා කොහොමද මේ විදුලියෙන් අපේ මේ ඩිවයිස් වැඩ කරන්නේ? අපි ළමයි මේ මවුස් එක කීබෝඩ් එක වේවා ජංගම දුරකථනය වේවා මේ හැම ඩිවයිස් එකක්ම අපේ හැට ලස්සනට පාවිච්චි කරනවා. නමුත් ඒවා ඇතුලේ විදුලිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අපි එහෙම ලොකුවට හොයලා බලලා නැහැ මෙච්චර කාලෙකට. නිසා ළමයි විද්‍යුත් පරිපථ නිර්මාණය කිරීමේදී වැඩිපුරම හරිද වැඩිපුරම කියන්නේ ලොජික් ගේට්ස් තර්ක ద్వාර වලින් තමයි විද්‍යුත් පරිපථ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මෙතනට ඉදිරිපත් කරනවා ළමයි බූලීය අගයක්. හරිද? මේ ඔන් ඕෆ් කියන වචනයට අපි පරිගණකයට ලබා දෙනවා බූලීය අගයක්. හරිද? ඒකට අපි කියන ඉංග්‍රීසියෙන් බූලියන් වැලියු එකක්. හරිද? බූලීය. එතකොට මේ බූලීය අගය කියලා කියන්නේ හැම වෙලාවකදීම බූලීය දැන් ඔය ප්‍රෝග්‍රෑමින් වලදී අපේ software engineering වල ප්‍රෝග්‍රෑමින් වල තියෙනවා ළමයි බූලියන් කියලා data type එකක්. ඒතර බූලියන් data type එකේදී අපිට කියලා දෙනවා ඒක හැමෝම දැනගන්න ඕනි කාරණාවක් බූලියන් එකක් කියලා කියන්නේ ළමයි උත්තර දෙකයි තියෙන්නේ. සත්‍ය අසත්‍ය. හරිද? ඔව් නෑ. නැද තව තුන්වෙනි උත්තර තියෙන්න බෑ. බූලියන් කියන්නේ මේ අපේ ස්විච් එකක් වගේ. on off. හරිද? එතකොට අපි ඒකට ඉදිරිපත් කරනවා ළමයි එක බිඳුව. හරිද? එක බිඳුව කියන්නේ එක නම් on. බිඳුව නම් off. හරිද? එක නම් සත්‍යයි. බිඳුව නම් අසත්‍යයි. මෙන්න මේ විදිහට. එතකොට මුලින්ම අපි අනුමාත්‍රිකාවක් දාගෙන ළමයි මෙන්න මේ කොටස අපි කරමු පොතේ ලියා ගන්න අනුමාත්‍රිකාව බූලීය අගයක් යනු කුමක්ද? බූලීය අගයක් යනු කුමක්ද? පොඩ්ඩක් ආපහු කියන්න ඕන. බූලීය අගයක් යනු කුමක්ද? මම මේක ලොකු කරන්න දෙන්නේ නැහනේ. හරි ලියා ගන්න එහෙනම් ඒ යටතේ පැහැදිලි කිරීම. බූලීය බීජ ගණිතයේදී බූලීය බීජ ගණිතයේදී බූලීය අගයක් නිරූපණය කිරීමට බූලීය අගයක් නිරූපණය කිරීමට යොදා ගන්නා සංකේත
යොදා ගන්නා සංකේත බූලීය අගයන් යනුවෙන් හැඳින්වේ. බූලීය බීජ ගණිතයේදී බූලීය අගයක් නිරූපණය කිරීමට යොදා ගන්නා සංකේත බූලීය අගයන් යනුවෙන් හැඳින්වේ. අපි උදාහරණ කිහිපයක් ලියාගමු. පහලින් ලියා ගන්න. දැන් මම ඔයාලට කලින් කිව්වා 1 සහ බිංදුව ඊගාවට සත්‍ය අසත්‍ය හරි ඔය විදිහට අපිට කැමැති අකමැති ඔව් බෑ ඔව් නෑ හරිද on off ඔය ඕන එකක් ඔයාලට ලියා ගන්න පුළුවන්. මේ දෙකයිම තියෙන්නේ බූලිය අගයක් කියන්නේ හැම වෙලේම ළමයි බූලි බීජ ගණිතයේදී බූලිය අගයක් නිරූපණය කිරීමට යොදා ගන්න සංකේත. ඒක සංකේතයක් වෙන්න පුළුවන්. ඒකට භාෂාවක් වෙන්න පුළුවන්. අංකයක් වෙන්න පුළුවන්. ඕනම් විවෘත අවෘත එහෙමත් පුළුවන්. ඒ විවෘතයි අවෘතයි දෙකෙන් එකයිනේ අපිට ගන්න පුළුවන්. සිග්නල් අඩු කට්ටිය අද යන්න එපා කොහේ හරි අල්ලපු ගෙදරටවත් සිග්නල් තියෙන තැනකට. හරි දැන් මම ඔයාලට බූලිය ප්‍රකාශනයක් දෙනවා. හරිද? එතකොට අපි ලියමු මෙන්න මේ විදිහට තරුවක් දාලා මෙහෙමයක් ගමු. අහස හරි අහස නිල් පාටයි. හරි. එතකොට ළමයි අහස නිල් පාටයි කියලා කියන්නේ මේක ඇහිල්ලා නිකන් ප්‍රකාශනයක් ස්ටේට්මන්ට් එකක්. හරිද? අහස නිල් පාටයි. ඔයාට මොකක්ද උතනින් දෙන්න තියෙන උත්තර? ඔයාට උත්තර දෙන්න පුළුවන් කීයක් තියෙනවද? උත්තර දෙකක් තියෙනවා. මොකක්ද උත්තර දෙක? අහස නිල් පාටයි. ඔව්. එක්කෝ නෑ. ඔයාට එක්ක ඔව් කියන්න පුළුවන්. එක්ක ඔයාට නෑ කියන්න පුළුවන්. හැම වෙලාවකදීම ළමයි යම්කිසි ප්‍රකාශනයකට අපිට වැලියුස් දෙකයි නම් තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඒකට බූලිය අගයක් තියෙනවා. එහෙමනම් ඒ ප්‍රකාශනය බූලිය ප්‍රකාශනයක් වෙනවා. එහෙනම් මෙතනදී ඔන්න බූලිය ප්‍රකාශනය තමයි අහස නිල් පාටයි කියන එක. එහෙනම් ඔයාලා ඔක උදාහරණයක් ලියාගෙන උතන ලියාගන්න වරහන් ඇතුලේ මෙය බූලිය ප්‍රකාශනයකි. ඔයාලට ඕන තවත් ඔය වගේ උදාහරණ ලියන්න පුළුවන්. මොකද ඉස්සරහට මේ වගේ උදාහරණ ගොඩක් ඕගොල්ලන්ට ඕනි වෙනවා ප්‍රෝග්‍රෑමින් වලදී. අහස නිල් පාටයි. තව අපිට කියන්න පුළුවන් ඕන නැති ස්ට්‍රෝබරි රතු පාටයි. ඔයාලට නෑ. ඔව් නේද? එතකොට සාමාන්‍ය ලස්සනයි නෑ ලස්සන නෑ. ඔව් ලස්සනයි. දෙකයිනේ තියෙන්න පුළුවන්. නේද? ඔයා මට ආදරෙයි නෑ ඔයා මට ආදරේ නෑ. ඔව් ඔයා මට ආදරෙයි. දැන් ඒක මැද උත්තරයක් තියෙන්න පුළුවන්. ආදරෙත් නෑ ආදරේ නැතුවත් නෙවෙයි ඇතුවත් නෙවෙයි. එහෙම මැද උත්තර පරිගණකයට හරියන්නේ නෑ. හරිද? මොකද කම්පියුටරේ කරන්ට් එක ඩීම් කරලා දෙන්නේ නෑ නේද? කරන්ට් එක ඇල්ලුවොත් වදිනවා. කරන්ට් එක ඇකට වදිනවා. ඇල්ලුවේ නැත්තම් වදින්නේ නෑ ආයේ. අත මැදින් තිබ්බා කියලා ලාභට දැනෙන්නේ නෑ. මේක රස්නේ වගේ නෙවෙයි. දැන් රස්නේ නම් අපි නේද කුණු වතුරකට ඇකිල්ල දැම්මොත් දැනෙන දේ අත උඩින් තියාගත්තාමයි අත ඈතින් තියාගත්තාමයි ඒවා පරිගණකයට අදාළ නෑ. පරිගණකය හැම වෙලේම වැඩ කරන්නේ කරන්ට් එක ආවොත් වැඩ කරනවා නැත්තම් නිකන් ඉන්නවා. නේද? පවර් දුන්නොත් කම්පියුටරේ ඔන් වෙනවා නැත්තම් නෑ. දැන් බැටරිය බැහැගෙන ඉනවා දැන් බැටරිය අඩුයි කියලා එයා අමුතු සෙල්ලම් දාන්නේ නෑනේ. හරි. දැන් අපි බලමු ළමයි මොකක්ද එහෙනම් ඊගාවන මාතෘකාව බූලිය විචල්්‍ය. මොකද්ද බූලිය විචල්්‍යයක් කියන්නේ? Boolean variables.
බූලිය විචල්්‍ය මේකට ඉංග්‍රීසියෙන් කියනවා boolean variables කියලා. හරි. විචල්‍යයක් කියලා කියන්නේ ළමයි හරිද? දැන් v කපන්නකෝ චල්‍ය. එතකොට නිකන් ඒක ඇතුලේ ඔයාලට දැනෙනවද නිකන් චලනය කියන වචනේ නිකන් චලනය. චලනය කියන්නේ ළමයි හෙල වෙනවා, වෙනස් වෙනවා. චලනය වෙන. එහෙනම් මේ විචල්‍ය කියලා කියන්නේ විවිධ විදිහට විවිධාකාර වලට වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙයාලා එකම විදිහ නෙවෙයි වෙනස් වෙන්න පුළුවන්. ඒතර බූලීය විචල්‍යයක් කියලා කියන්නේ හැබැයි බූලීය දෙකෙන් එකයි තියෙන්න පුළුවන්. හැබැයි ළමයි වෙනස් වෙන්න පුළුවන් අගය. හරිද? ඒ කියන්නේ අපිට ළමයි දැන් ඒ කියන්නේ දැන් වැලියු එකක් අගයක් කිව්වහම දැන් ඒක අර ඕනෑ කිව්වත් අපිට ඒක අගයක් තියෙන්න පුළුවන් නේ. හරිද? හැම වෙලෙම අගයක් තියෙන. දැන් අපි කෙනෙක්ට කිව්වොත් එහෙම හොඳයි කියලා. ඒ හොඳ කොච්චරක්ද? ඒකේ ස්ථිර නැහැනේ. දැන් ඔයා කියනවා සමන් හොඳයි. කමලුත් හොඳයි. ඉතින් මේ දෙන්න හොඳයි තමයි. නමුත් මේ දෙන්නගේ අතර අගයක් තියෙන්න බෑ. මෙයා ටිකක් හොඳයි, අරයා ගොඩක් හොඳයි. ඒතර ඒක මෙයා 50ක් හොඳයි, අරයා 60ක් හොඳයි. ඒතර බලන්න එකම විචල්්‍යය. නමුත් අගය වෙනස් වෙලා. හරිද? ඒ කියන්නේ ස්ථිරව පවතින්නේ නැහැ. විචල්්‍යයක් කියන්නේ හැම වෙලෙම ළමයි ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. වෙනස් වෙන දෙයක්. හරි. එහෙනම් ලියා ගන්න මේකේ පැහැදිලි කිරීම. එතකොට තේරෙයි ඔයාලට මොකද්ද මේ බූලිය විචල්්‍යයක් කියන්නේ කියලා. පොඩක් මේක දැනට කොහොම යනවා ළමයි පාඩම ලොකුවට මේ ටික මම කරන්නේ ඔයාලට අර පාඩමට යන්න ප්‍රවේශයක් ගන්න තමයි මේ කොටස් ටික කරන්නේ. ඉතින් තේරුම් ගන්න මේ පාඩම ටිකක් ඇඩ්වාන්ස් කියලා. මොකද ලකුණු 15ක ප්‍රශ්නයක් මේක. ඒ නිසා පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට මේ පාඩම ඇතිෙන්නේ. තියාගන්න බූලිය ප්‍රකාශනයක අගයක් පැවතිය හැකි ආකාරය. බූලිය ප්‍රකාශනයක බූලිය ප්‍රකාශනයක අගයක් පැවතිය හැකි ආකාරය. බූලිය විචල්‍යයක් මගින් පෙන්වීමට පුළුවන්. පෙන්වීමට හැකිය කියලා දාගන්න. බූලිය ප්‍රකාශනයක අගයක් පැවතිය හැකි ආකාරය බූලිය විචල්‍යයක් මගින් පෙන්වීමට හැකිය. හරි ඊගාවට බූලිය විචල්‍යයක් මගින් බූලිය විචල්‍යයක් මගින් නිරූපණය කිරීමට හැකිවන්නේ බූලිය අගයක් පමණක් ගත හැකි. බූලිය අගයක් පමණක් ගත හැකි සත්‍ය අසත්‍ය විචල්‍යයන් වරහන් ඇස්සේ දාගන්න. සත්‍ය අසත්‍ය විචල්‍යයන්ය.
සත්‍ය සත්‍ය විචල්‍යය. මේක එකේව වෙනවා මේ බලන්න කොපි ලින්ක්. හරි අපි දැන් උදාහරණයක් ලියාගමු මේකට. බූලිය විචල්‍යයක් අපිට ලබා ගන්න පුළුවන් දෙයක් ගැන. කියන උදාහරණ right. මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. මා ළඟ මා හෝ මම කියලා දාමුකෝ නැත්නම් මාලා වෙනවා. මම ළඟ මුදල් තිබේ නම් හෝ මම ළඟ මුදල් තිබේ නම් හෝ යහළුවා ළඟ මුදල් තිබේ නම් මම ළඟ මුදල් තිබේ නම් හෝ යහළුවා ළඟ මුදල් තිබේ නම් කැන්ටිමට යමි. කැන්ටිමට යමි. එන ආයි කට් වෙන්නේ ලොග් වෙලා ආව නම් සිග්නල් නැතුනොත් තමයි කට් වෙන්නේ. මම ළඟ මුදල් තිබේ නම් හෝ යහළුවා ළඟ මුදල් තිබේ නම් කැන්ටිමට යමි. මම ටයිප් කරන්නේ බෑ මේ වචන වැරදි. ඒ නිසා ඔයාලා හරිය ලියාගන්න. යහළුවා කියනකොට එහෙම මම කීබෝඩ් එකේ ටයිප් වෙන විදිහට ටයිප් කරේ. හරි ළමයි දැන් බලන්න මේ ප්‍රකාශනයේ අපිට දැන් අර බල්බ් එකක් පත් වෙනවා වගේ නෙවෙයි මේක හරිය ඩිරෙක්ට් මේක කියලා නැහැ. මොකද මේකේ අවසානයේ බලාපොරොත්තුව තමයි ළමයි මේ මම කැන්ටිමට යන එක. එතකොට දැන් මම කියන්නේ ඔයා කියලා හිතාගන්න. දැන් ඔයාලා ඉස්කෝලේදී කරන වැඩක් මේ. එතකොට අපි කැන්ටිමට යන වැඩේ වෙන්න නම් මොකක් වෙන්න ඕනිද කියන එකයි මෙතන ගැටලුව තියෙන්නේ. එක්ක මගේ ළඟ සල්ලි තියෙන්න ඕනේ. හරිද? හරි. මගේ ළඟ සල්ලි තිබ්බොත් මම යනවා. මොන මගේ ළඟ සල්ලි නැහැ. යාළුවා ගාව සල්ලි තියෙනවා. ඒත් මම කැන්ටිමට යනවා. යාළුවාගේ සල්ලි වලින් කන්න පුළුවන් නේ. එතකොට යාළුවා ගාවත් සල්ලි නැහැ. මගේ ළඟ සල්ලි නැහැ. අපි දෙන්නටම කැන්ටිමට යන්න වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මගේ ළඟ තිබ්බොත් යන්න පුළුවන්. එකයි. යාළුවා ගාව තිබ්බොත් යන්න පුළුවන්. එකයි. අපි දෙන්නම ගාව නැත්තම් යන්න බෑ. හරිද? ඒ වගේම තමයි ළමයි. අපි දෙන්නම ගාව සල්ලි තිබුණොත් යනවද නැද්ද? එතනත් ගැටලුවක්. මම ගාවක් තියෙනවා යාළුවා ගාවක් තියෙනවා. මෙතන කියලා නෑනේ ළමයි. දෙන්නම ගාව තිබ්බොත් කැන්ටිමට යන්නේ නෑ කියලා. මම ගාව හරි යාළුවා ගාව හරි සල්ලි තියෙනවා නම් මම කැන්ටිමට යනවා. හරි අපි දෙන්නම ගාව තියෙනවා නම් ඒත් යනවා. මෙතන ළමයි කැන්ටිමට යන්නේ නැති කැන්ටිමට යන්න බැරි අවස්ථා කීයක් තියෙනවද එතකොට? එක අවස්ථාවයි තියෙන්නේ. හරිද? ඕලෝ ඕනි නම් මේ මයික් ඔන් කරලා මතේ කතා කරගෙන යන්න නැත්නම් නිකන් කම්මැලිනේ. හරිද? ඒතර කැන්ටිමට යන්න බැරි එක අවස්ථාවයි තියෙන්නේ. ඒ අවස්ථාව තමයි අපි දෙන්නම ගාව සල්ලි නැති අවස්ථාව. එහෙනම් ඔයාලට දැන් තේරෙනවා මෙතනදී එතකොට ඔන්න ඔය ප්‍රකාශනයේට අපිට දෙන්න පුළුවන් විවිධාකාර උත්තර තියෙනවා. හරිද? හරි. මේකේ ණයට ඉල්ලනවා කියලා මේකේ
කියලා නේද නේද? මමලගේ මුදල් නැත්තම් හොය යාළුවාලගේ මුදල් නැත්තම් ණයට කනවා. හරි. එහෙම එකක් නෙමෙයි අහලා තියෙන්නේ. අන්තිමට යනවද නැද්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරි. යාළුවෝ ණයට ඉල්ලගෙන යන්න පුළුවන් නේද? ඒක පුළුවන් අපේ ගාව තියෙන හරි කියන්නේ හොඳ තර්කෙදි තියෙන්නේ. ඔය හරියන්නේ නැහැ කම්පියුටරේට. දැන් කරන්ට් එක නැහැ. වෙන විදුලි බලාගාරයකින් ණයට ඉල්ලනවා. එහෙමද? හાર્ඩ් එකේ ඉඩ නැහැ. ඒක මේ එහෙම ණය කතන්දර හරියන්නේ නැහැ. හරි. දැන් අපි යමයි මෙන්න මේ ප්‍රකාශනයේ අවස්ථා ටික ලියන්න ඕනේ. හරිද? අපි දැන් පොඩි වගුවක් ගහන්න යන්නේ. හරිද? අපි දැන් වගුවක් ගහගමු මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ ටග් ගාලා වගුව දාගන්න. අපි වගුවක් ගහගෙන තුනට බෙදාගමු. හරි. අපි දැන් මේ වගුවෙන් කරන්න යන්නේ මාළග මුදල්. කොට යහළු යහළුවාගේ මුදල්. කැන්ටිමට යාම. ඔන්න අපේ සිද්ධි තුන. මේ තුන් දෙනාට අපිව ගන්න පුළුවන් විචල්‍යයන් තුනක් විදිහට. මොකද මේ විචල්‍යයන් වෙනස් වෙනවා. හැම වෙලේම එකම විදිහට තියෙන්නේ නැහැ. හදාගත්තද වගුව? දැන් මේ වගුව ඔයාලා තනියෙන් පුරවන්න ඕනේ. ඊට පස්සේ මම පුරවන්න. දැන් තමයි අපිට සිද්ධ වෙන්න තියෙන අවස්ථා ටික තමයි මේ වගුවේ දාන්නේ අපි. හරිද? අපි මේ පාටින් ගමු. ඔන්න පළවෙනි අවස්ථාව තමයි ළමයි. මේක වෙන්න පුළුවන් මගේ ළඟ මුදල් නැත. පළවෙනි එක. මගේ ළඟ සල්ලි නැහැ. ඊගොල්ලෝ මගේ ගාව නැත්තම් යාළුවා ගාවත් නැහැ. එහෙනම් ඔන්න පළවෙනිම අවස්ථාව වෙන්න පුළුවන්. හරි මගේ ළඟ සල්ලි නැත යාළුවා ගාවත් සල්ලි නැත. පොටි කොහොමද? එහෙනම් කැන්ටිමට යනවද නැද්ද? යනවා. නෑ. එහෙනම් අවසානයේදී ප්‍රකාශනය සිද්ධ වෙන්නේ නෑ ළමයි ප්‍රකාශන කැන්ටිමට යන්නේ නැත. අන්න විචල්යන් තුනක සිද්ධිය ඊගාව එක ගන්න ළමයි මේ විදිහට. ඔයා ගාවත් ආයි සල්ලි නැහැ. අපි හැම වෙලේම නේද නැති බණේම ඉන්නේ. තිබ්බත් නැහැ කියලානේ කියන්නේ. යාළුවගෙන්ම කන්න හදන්නේ. හැබැයි යාළුවා ගාව ඇත. එන්න නේම යාළුවෝ. හරි යාළුවා ගාව තියෙනවා නම් අපි කැන්ටිමට යනවා. ගැටේ ඇත්ත කියලාම දාමු ඉතින්. ඇත්ත යනු ඇත්ත. ඒතර අපි කැන්ටිමට යනු කියලා දාගත්තා නම් හරි කැන්ටිමට යනු. ඒතර යනු නැත යනු ඇත්ත වගේ එනවනේ අදහස. හරි දැන් ඉතුරු ටිකත් ඔය විදිහට බලන්න හදලා ඉතුරු දෙක. මංගා මුදල් ඇත්ත යාළුවා මුදල් නැත. කැන්ටිමට යනු ඇත. මෙහෙම උදාහරණකින් පටන් ගන්න අර ඔයාලට මේක තේරුම් ගන්න. ඊට පස්සේ ඇඩ්වාන්ස් පාර්ට් වලට යන්න.
දැන් ඔයාට හැම වෙලේම නෑ නෑ කිය ඉන්න බෑනේ ළමයි. දැන් එකපාරක් ඔයාට මොකද වෙන්නේ? ඔන්න ඔයා ගාන සල්ලි තියෙනවා. අද වාසි. ඇත්ත. ඔන්න ඔයා ගාව තියෙන වෙලාවට යාළුවා ගාව නැත. නැත. එහෙනම් කැන්ටිමට ඇත යනු ඇත. ඔන්න ඇත. ඇත. right. ඔයා ගාවත් සල්ලි තියෙනවා. යාළුවා ගාවත් සල්ලි තියෙනවා. මෙහෙම අවස්ථා හරි අඩුවෙන් නේද දෙන්නේ? හරි. එහෙනම් ඇත. අන්න දැන් බේනොද විචල්ලේ වෙනස් වෙන විදිය බලන්න අවසාන ප්‍රකාශනය අපේ කැන්ටිමට යන්නයි අපිට ඕනි. හැබැයි කැන්ටිමට යන්නේ නැති එක අවස්ථාවක් අතර කැන්ටිමට යන අවස්ථා තුනක් අපිට මේකේ පේනවා. ඉතින් මෙතන යන්නේ නැහැ. හැබැයි මේ තුනේදිම යනවා. බලන්න එකම විචල්ලය වේරියබල් එක කැන්ටිමට යනවාද කියන එක වෙනස් වෙන විදිහ ප්‍රකාශනය අනුව අවස්ථා අනුව සිද්ධිය අනුව අන්න දැන් අපිට ලොජික් එකක් තර්කයක් ගොඩ නැගුණා ළමයි. අපේ තර්කය තමයි මගේ ළඟ තියෙනවා නම් හරි ජානුව ගාව තියෙනවා නම් හරි මම යනවා. ඔය අපේ තර්කය තමයි අපි දෙන්නගෙන් කාට හරි සල්ලි තියෙනවා නම් අපිට දවල්ට කන්න පුළුවන්. මන්න අපේ තර්කය. බලන්න ඔය තර්කය ඉදිරිපත් කරන්න අපිට වෙන අවස්ථාවක් බලන්න කල්පනා කරලා පරිගණකයක වගේ තර්කයක් නේද? කොහොමද අපිට ෆෝන් එකේ බැටරි බහිනකොට ෆෝන් එක වැඩ කරනවා බැටරියේ. ඒත් ෆෝන් එක කියනවා charge එකට ගැහුවොත් මම charge එකකින් හරි බැටරියෙන් හරි දෙකෙන්ම වැඩ කරනවා. එක්කෝ දෙකම ගැහුවත් වැඩ කරනවා. කරන්ට් එක සමහර ඒවා කරන්ට් එකකින් විතරක් වැඩ කරන්නේ නැහෙනි. හැබැයි ලැප් එකක් වැඩ කරනවා එහෙම. සමහර ලැප් තියෙනවා බැටරි එක ගලවලා ඩිරෙක්ට් කරන්ට් එකකින් වැඩ කරන්නත් පුළුවන්. කරන්ට් එක දෙද්දි බැටරි හයි කරලා කරන්ට් එක ගලවලා charger එක කරලා බැටරියෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒත් දෙකෙන්මත් යනවා. ඒ දෙකම තිබ්බ කියලා අවුලක් වෙන්නේ නැහැ ලැප් එක දැන් අපි බැටරි හයි කරලා charge කරන්ට් එක දැන් charge එකට ගහගෙන වැඩ කරන්නේ. ඒතර බලන්න එතන එයාගේ තර්කය එයාගේ ලොජික් එක එයා කියනවා ලැප්ටොප් එක බැටරි බලයෙන්ුත් වැඩ කරන්න පුළුවන්. ඕනේ නම් ඩිරෙක්ට් කරන්ට් එකකිනුත් වැඩ කරන්න පුළුවන්. ඕනේ නම් මේ දෙකෙන්ම වැඩ කරන්නත් පුළුවන්. හැබැයි දෙකෙන් එකක්වත් නැතුව මට වැඩ කරන්න බෑ. අන්න එයා දීලා තියෙන තර්කය. මේ තර්කයමයි නේද එයාටත් තියෙන්නේ. ඒතර විදුලියේ භාවිතයේදී අන්න ඒ විදිහේ දෙකම නැතුව කම්පියුටරයක් වැඩ කරන්න බෑ. එතකොට මේවා කවුද ඇතුලේ පාලනය කරන්නේ? ඔයා බැටරිය ගහුවාම බැටරියෙන් වැඩ කරනවා. බැටරිය ගලවලා කරන්ට් එකට ගහුවාම කරන්ට් එකෙන් වැඩ කරනවා. ওই දෙකම ගැහුවත් වැඩ කරනවා. දැන් මේක ඇතුලේ මිනිස්සෙක් ඉන්න මේ ළමයි මේවා බලන්න. එහෙනම් මේ කියන පරිගණකයේ ඇතුලේ මේ කියන ලැප්ටොප් එක ඇතුලේ ద్వාරයක් තියෙනවා දොරක්. ඒ දොර නිකන් දොරක් නෙවෙයි ළමයි. මේ දොර තර්ක ద్వාරයක්. මේ දොරෙන් යන්න නම් එයා අහනවා අපිට ප්‍රශ්නයක්. ඒ අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් තමයි ළමයි අපිට ඕනි දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ద్వාර මේ අපේ ගෙවල් වල තියෙන දොරවල් වගේ නෙවෙයි. මේවා ළමයි පරිපත සර්කිට්. ඉතින් මෙන්න මේ සර්කිට් එක ඔයාලා දන්නවා. එදා මම නුගේගොඩ අයටයි තිනෙත් එකේ අයටයි නම් මදර් බෝඩ් එක ගෙනල්ලා පෙන්නුවා. ඉතින් අපි මදර් බෝඩ් එක එහෙම කරලා තමයි මේ පාඩම් වලට එන්න ඕනි. ඉතින් මොනවා කරන්නද ප්‍රැක්ටිකල් එක තමයි මට ඉතුරුනේ ගොඩක් පන්තිවල. අවිසා වේලටත් ප්‍රැක්ටිකල් එක මේ ඉදිරියට අපිට පාඩම ඉවර කරලා ප්‍රැක්ටිකල් එක පටන් ගන්න තිබුණේ. හැබැයි නුගේගොඩ අයට නම් ඉවර කරලා තිබ්බේ. තිනෙත් එකේ අයට එක දවසක් පටන් ගත්තා. ගම්පහ අයට තාම කරන්න බැරි වුණා. එතකොට ඒ ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ තමයි ඔයාලට මදර් බෝඩ් එක අතට අරගෙන අල්ලලා බලන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද මේවා ඇතුලෙන් විදුලිය ගමන් කරන්නේ කියලා. මම කිව්වාට ගොඩක් අයට මදර් බෝඩ් එකේ පිටිපස්සෙන් බැලුවාම ඕගොල්ලන් මේ අදහස ගන්න පුළුවන් කියලා. ඉතින් මට දැන් ඒ පාඩමෙන් පටන් අරන් යන්න බැරි වුණේ ඉස්සරහට. දැන් ගොඩක් ආයතන කතා කරලත් මට කිව්වේ නවත්තපු තනින් කරන්න කියලා. ඉතින් මම කොහොමද ළමයි නවත්තපු තනින් පටන් ගන්නෙ? මම මදර් බෝඩ් එකක් මගේ අතේ තියාගෙන ඕගොල්ලන්ට පෙන්නලා වැඩක් නැහැ නේ. ඒක ඔයාලගේ අතටම දෙන්න ඕනේ. අපිට ප්‍රැක්ටිකල් එක කරන්නම ඕනේ. ඉතින් ඒක කරන්න බැරි වෙච්ච නිසා තුන්වෙනි පාඩම පටන් ගන්න තිබ්බේ ඊගාවට. ඉතින් තුන්වෙනි පාඩම කරන්න බෑනේ. අපි මේ පාඩම මේ වෙනකොටත් කරලා තියෙන්නේ. ගොඩක් අය ඒකට සහභාගී වුණා. ආයෙ ඒක රිපීට් කරන්න බෑ. ඒක පන්තියේදී පොඩ්ඩක් මතක් කරලා දෙන එක විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මම හතරවෙනි පාඩමට ආවේ. හතරවෙනි පාඩමට එද්දී සමහර කාරණා අපිට දෙවෙනි පාඩමත් එක්ක ගැටෙනවා. ඒ ගැටෙනකොට ඒ පාඩම කරලා තිබුණේ නැතුනහමත් එතනත් අවුලක්. ඔයාලට පේනවා ඇති තේරුම් ගන්න පුළුවන් ඇති. ඇත්තටම ලොකු ප්‍රශ්න ගොඩක තමයි දැන් අපේ අධ්‍යාපනයේ වැටිලා තියෙන්නේ. හරිද? ඉතින් ඔය හැම ප්‍රශ්නයක් එක්කම අපි ඉස්සරහට යමු. මොකද අපිට දවසක සතුටු වෙන්න පුළුවන් ළමයි. අපි ගන්න ප්‍රතිඵලයත් එක්ක අපි ගොඩක් අනිත් අයට සාපේක්ෂව මීට පෙර අවුරුදු 21 20 ඇරුණාම
අනිත් අයට සාපේක්ෂව අපි ගොඩක් ප්‍රශ්නත් එක්ක එනකොට අපේ අධ්‍යාපන කටයුතු කරගෙන එන්නේ. ඒතර ඒකේ ළමයි ලොකු කැපකිරීමක් එක්ක ගන්න රිසල්ට් එකක්. ඉතින් අපිට අවංකව දවසක සතුටු වෙන්න පුළුවන්. දැන් 19 18 අවුරුදු වල විභාග ලිව්ව කට්ටියට මේ කරදර තිබුණේ නැහැනේ. ඔන්ලයින් උගන්නලා නැහැ, එන්න බැරි වෙලා නැහැ, ෆෝන් එකක් ලැප් එකක් නැතුව දුක් වෙලා නැහැ. ඒක ඔය ප්‍රශ්න නැහැ. ඉතින් අපිට එහෙම නැහැ. ඉතින් අපි ඔක්කොමලා ඉගෙන ගන්න ප්‍රශ්න ගොඩක් එක්ක. ඉතින් අපි ළමයි ඒක අර පොද පැත්තට හරව ගමු. නියමයි කියන පැත්තේ ඉමු අපි. සතුටින් ඉමු ඉතින්. නේද? hina වෙලා ඉමු. ඉතින් දැන් ළමයි මේ කාරණාවම අපි ඔය විදිහට නැතුව වෙනත් විදිහකට කරනවා. ඔයගොල්ලන්ට මම හිතනවා අතන ඉඩ ඇති කියලා. අතනම ඔය බෙදා ගන්න ළමයි මෙන්න මෙහෙම තව ඉරක් ගහගෙන තව පොඩියට මෙන්න මෙහෙම අයිනේ. මේක දෙකට බෙදා ගන්න පොඩි අංකයක් දා ගන්න පුළුවන් විදිහට. හරි. තමයි දැන් මොකද කරන්නේ? අංක දාගන්න නැත කියන ඒවා බිඳුව විදිහටත් ඇත කියන ඒවා එක විදිහටත්. මොකද පරිගණකයේ අඳුරන්නේ නැහැ භාෂාව පරිගණකයේ අඳුරන්නේ අංක පමණයි. එයා දන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. මැෂින් ලැන්ග්වේජ් එක හැදිලා තියෙන්නේ 1.0යි කියන ද්විමේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරලා. කම්පියුටරේ දන්නේ 1 පමණයි. එක නම් කරන්ට් එක යනවා, බිඳුව නම් කරන්ට් එක යන්නේ නැහැ. එහෙනම් 0.0යි කියන සංඛ්‍යාව අපි භාවිතා කරනවා බිඳුව විදිහට. උන 0.1යි ආවොත් ඒත් 1යි. මේ දැනට මෙහෙම කරාම ඇති. ඊට පස්සේ මේව සාමාන්‍ය වෙනවා ඔයාලට. මේවා විභාග වලට මේ මම මේ දැන් දෙනවා වගේ ඒවා ඉන්නේ නැහැ. ඒතකොට විභාගෙට එන්නේ වගේ නෙමෙයිද? නෑ මීට වඩා අමාරුය තමයි එන්නේ. ඒ අමාරු ඒවට කලින් තමයි මේ චූටි සරල සිගිති දේවල් කියලා දෙන්නේ. මොකද එකපාර මම පාඩම් පටන් ගත්තොත් ඔයගොල්ලෝ ඔන්ලයින් ඉන්න කන්නේ යයි යන්න. කාටුන් එකක් බලයි ගිහිල්ලා. නේද? එහෙනම් ඉතින් හැමෝටම ළමයි මේ අච්චු පොතක් වගේ පොතක් අරගෙන බලලා මේක ඉගෙන ගත්ත හැකිනේ. එහෙම බැරි හින්දා අපි ගාවට එන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ ඒක ඕගොල්ලන්ට නොදැනෙන විදිහට ඔලුවට දාලා දෙන්න. ඔයගොල්ලෝ දන්නේ නැහැ ලොජික් ගේට් තේරිලා. මම දෙපා මේ පාඩම ඔන්ලයින් ඉවර කරලා ඔන්ලයින්ම මම ඒ ලෙවල් ප්‍රශ්නකුත් කරවලා තමයි පස්ස බලන්නේ. ඒක කරන්න බැරි නම් පුළුවන් වෙනකන් කියලා දෙනවා. හරි එහෙනම් දැන් ඔයාලට ඕන දැන් අපි බූලිය මේ අගයක් ගැන කතා කරන්නේ. ඒතර බූලිය අගයන් දෙකක් තියෙනවා. එකක් ඇත නැත කියන වචන වලින් ගියාට අපිට හැම වෙලෙම ළමයි ඇත නැත ගන්නත් බෑ, ඔව් නෑ කියන්නත් බෑ, සත්‍ය සත්‍ය කියන්නත් බෑ. ඒකට ගැලපෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිත කරන වචන. හැබැයි පරිගණකයක් වුණාම පරිගණකයක් සෑම බූලිය ප්‍රකාශනයකටම භාවිත කරන අගය තමයි 0.1. දැන් ඔයාලට තේරෙන්නේ මෙතනදී වෙන්නේ මොකද්ද? 0.0යි නම් නේද? දෙපැත්තම තියෙන විචල්‍යයන් දෙක. අපි ගත්තොත් මේ කියන විචල්‍යයන් දෙකම මෙන්න මෙතන. මෙයයි දෙන්නම බිඳුව නම් අවසානයේදී ප්‍රතිඵලයක් බිඳුවයි. හැබැයි මේ දෙන්නගෙන් එකක් හරි ළමයි. දෙන්නගෙන් එක්කෙනෙක් හරි එක වෙලා තිබුණොත් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිඵලයක් එකයි සත්‍යයි. හරි. ඔන්න ඔකට තමයි අපි කියන්නේ එහෙනම් ළමයි බූලිය ප්‍රකාශනයක්, බූලිය විචල්‍යයන්. මේකට තමයි අපි කියන්නේ තර්කයක්, තර්ක ద్వාරයක්. හැබැයි මෙතන තාම ద్వාරයක් පේන්නේ නෑ ඔයාලට. නමුත් ద్వාරයක සිදුවෙන දේවල් ටික සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඉස්සරහට යන්න තව පොඩ්ඩක්. එතකොට ඔයාලට දැන් ඔන්න ద్వාරයක් අදින්න කරන්න පුළුවන් දැන් ඉස්සරහට. හරි. අපි දැන් ආයෙලියම් මාතෘකාවක් ලියා ගන්න. අනුමාත්‍රකාව බූලිය ප්‍රකාශනයක් යනු කුමක්ද? මේ සිද්ධියට අදාළව අපි ලියමු. බූලිය ප්‍රකාශනයක් Tumpang අපිට චුම්පාන් එපා වහගන්නකෝ. දැන් නම් කන්න බෑ. කවුද චූප්?
ඔව් මේ අපි චූන් වෙනවා ඔයාලට. හරි. ඔය තමයි ළමයි ඔන්ලයින් අතුරු ප්‍රතිඵල. තව ටික මේ අපේ චූන් පාන් එකක් යයි මෙතනින් හොඳේ. කොරෝනා නෙමෙයි මොකක් ආවත් චූන් පාන් එනවා හොඳේ. ආයි පන්තිත් තහනම් ඉස්කෝලත් තහනම් ඔක්කොම තහනම් චූන් පාන් එනවා. චූම් පාන නවතින්නේ. චූන් පාන් කියන්නේ ආගමක්. ඒක අදහන්න ඕනේ. හරි ලියා ගන්නමයි මේ යටතේ නිර්වචනය. බූලිය විචල්‍යයන්හි හැසිරීම. ඔක මිඩලා ලේසින් මට මෙහෙම ලියවනවා නේද? බූලිය සර් බූලිය ප්‍රකාශනයක් කියලා ලියුවා ඊට පස්සේ මොකද ලියන්නේ? බූලිය විචල්‍යයන්හි හැසිරීම බූලීය විචල්යන්හි හැසිරීම ලින්ද බූලිය විචල්‍යයන්හි හැසිරීම ප්‍රකාශනයක් ලෙස ලියා දැක්වූ විට ප්‍රකාශනයක් ලෙස ලියා දැක්වූ විට ප්‍රකාශනයක් ලෙස ලියා දැක්වූ විට එය බූලිය ප්‍රකාශනයක් ලෙස නම් කෙරේ. එය බූලිය ප්‍රකාශනයක් ලෙස නම් කෙරේ. මම බලන්න බූලිය විචල්‍යයන්ගේ හැසිරීම ප්‍රකාශනයක් ලෙස ලිව්වොත් ඒක බූලිය ප්‍රකාශනයක්. දැන් කෝ බලන්න බූලිය විචල්‍යයන් මෙතන තියෙන. මෙතන තියෙන බූලිය විචල්‍යයන් තමයි මොනවද? මගේ ළඟ තියෙන මුදල්. ඔන්න බූලිය විචල්‍යයක්. යාළුවා ගාව තියෙන මුදල් බූලිය විචල්‍යයක්. මේ විචල්‍යයන් දෙකේ හැසිරීම බලපානවා කැන්ටිමට යනවද නැද්ද කියලා කියන්න. එහෙනම් ළමයි මම මෙන්න මෙතනින් ගන්නවා ප්‍රකාශනයක් මෙන්න මේ විදිහට කැන්ටිමට යාම සමාන කරනවා ළමයි මම මේ කැන්ටිමට යාම සමාන වෙනවා මගේ මුදල් හෝ යහ යහළුවාගේ මුදල් වලට මෙන්න ප්‍රකාශනය. කැන්ටිමට යාම සමානයි මගේ මුදල් හෝ යහළුවාගේ මුදල්. ඔය දෙකෙන් එකක් තිබුණොත් කැන්ටිමට යාම සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රකාශනය කලින් වගේම තමයි ළමයි. බලන්න. වචන වලින් ඔය විදිහට ප්‍රකාශනයක් ලිව්වා කියලා පරිගණකයට ඕක සිද්ධ වෙන්නේ නැහැ ළමයි. ඒ නිසා අපි මේක දැන් සංඥා සංකේත වලින් ලියලා බලමු. අපි කැන්ටිමට යාම කියන කාරණාව මේ වෙලාවේදී මම සිද්ධ කරගන්නේ ළමයි මගේ අවුට්පුට් එක විදියට. හොඳට මතක තියාගන්න. මොකද්ද? අවුට්පුට් එක අවසාන ප්‍රතිඵලය. ඉතින් අපිට ඕක ළමයි ගොඩක් වෙලාවට විවිධ සංකේත වලින් කට්ටිය පාවිච්චි කරනවා. ගොඩක් අය මේකට අපිට F අකුර දානවා. right? F අකුර use කරනවා. ඊට පස්සේ ගොඩක් අය මේකට Z අකුර use කරනවා. අපිට මෙතනට ඕනිම අකුරක් use කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් අර අපි ගත්තොත් ලංකාවේ average ගොඩක් syllabus වල ගොඩක් ගුරුවරු
ඔය අකුරු දෙකකින් එකක් තමයි භාවිතා කරන්නේ ප්‍රකාශනය පෙන්වන්න. මොකද ඔයගොල්ලන්ට දැන් වෙන නෝට් එකක් හම්බ වෙලා ඒකේ Z අකුරු තිබ්බොත් එහෙම අපේ කට්ටිය එහෙමනේ. ඇයි ඒකේ Z ආවේ? ඇයි මම F අකුරු කියලා දුන්නේ? ඔය අතර ගැටීම් නැති වෙනවා. ඉතින් ළමයි එක එක දැන් ඉස්කෝලේ පේපර් එකේ Z දෙන්න පුළුවන්. මම F අකුරු දෙන්න පුළුවන්. ඒක ගොඩක් අය පාවිච්චි කරන්නේ ළමයි. මොකද මේ අපි ඉන්පුට් වලට ගන්න ගොඩක් වෙලාවට ළමයි ABCD නේ. ඉතින් අපිට විභාගෙදී ඉන්පුට් 4ට වඩා එන්නේ නැහැ. ABCD. එතකොට ඉන්පුට් 4ට වඩා එන්නේ නැති නිසා අපි ඊවත් තියලා F කියන එක්කෙනාව ගන්නවා අවුට්පුට් එකට. ඒතර A B C D E F කියන අකුරු ටික නෙන්නේ. ඒතර ගොඩක් අය ළමයි ඔක අනිත් පැත්තෙනුත් ගන්නවා. S R X Y හරිද? Z. අර අවසානයේ හෝඩියේ අන්තිම අකුරු ටිකනුත් ගන්නවා. ඉතින් හෝඩියේ අන්තිම අකුරු ඉන්පුට් වලට ගත්තොත් Z වලින් ඉවර කරනවා. A B C D ගත්තොත් F එකකින් ඉවර කරනවා. දැන් මේවා ළමයි නීති නෙවෙයි. රයිට්? මේවා රීති. ඒ කියන්නේ නිකන් මේ පුරුද්දක් විදිහට අපි හැමෝම නිකන් ක්වොලිටි එකක් මේන්ටේන් කරනවා වගේ ප්‍රොෆෙෂනල් කම අපේ පෙන්නනවා වගේ අපි මේ ඉංග්‍රීසි අකුරු යූස් කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මෙතෙන්ට කැමති ආකාරයේ ඉංග්‍රීසි අකුරු දාන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ළමයි ඒක කිසි පිළිවෙලක් නැහැනේ. ඒ නිසා අපි හැමෝම පුරුදුම මේක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඔන්න අපි අවුට්පුට් එකක් F අකුරෙන් පෙන්නනවා. එහෙනම් මේ F කියන කෙනා සමාන කරනවා මුල්ම විචල්‍යයන් දෙකනේ. ඉතින් අපි මුල්ම විචල්‍යයන් දෙක නිසා A අකුර දෙනවා. නැත්නම් A ධන B. එහෙනම් මේ දෙන්නගේ එකතුවට මේක සමාන වෙනවා. එහෙනම් ඔන්න අවසානයේදී අපි බූලිය ප්‍රකාශනයක් මේ විදිහට ලියනවා f සමානයි a ධන b කියලා. ඒක උතෙන්ට එන්න තමයි මම මේ ඔක්කොම ටික කරගෙන ආවේ ළමයි. එහෙනම් මේ උදාහරණය මේ විදිහට ලියාගෙන මේ ප්‍රකාශනයේ අවසානයේ ලියා ගන්න. සාමාන්‍යයෙන් ළමයි බූලිය ප්‍රකාශනයක් ලියලා ඉවර වුණාම අපි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් උත්තරයක් ගත්තහම ඉරි දෙකක් ගහනවානේ. බූලිය ප්‍රකාශන වලදී පුරුද්දක් විදිහට හදාගන්න ඉරි දෙකක් ගහන්නේ නැහැ ළමයි. සාමාන්‍යයෙන් අපි ඔන්නෝම කොටුවක් දාලා පෙන්නනවා. හරිද? ඉතින් මේවට අඩි රූල් එහෙම ගන්නවට මම නම් කැමති නෑ. පුළුවන් තරම් එක අතින් හරියට කොටුවක් ගහ ගන්න. මොකද විභාගෙදී අඩි රූල් ගන්න බෑනේ දැන් මම පුරුදු වෙන්නේ. කැත වුණාට කමක් නෑ. අතින් කොටු කරගන්න. නෝට් එක ලස්සන වුණාට වැඩක් නෑ. වැඩ බැරිනවා. මේ ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙන්නේ මොකක්ද කියන එක දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් මෙතනදී අපි හැමෝම එකතු කිරීමේ ලකුණ දෙන්නේ ඇයි කියලා ගැටලුවක් තියෙනවා නම් දැන් ආයි පාරක් වගුවට ගිහිල්ලා බලන්න. වගුවේ සිද්ධ වෙලා තියෙන්නේ නම්බර් සිස්ටම් වලදී දිවිමය සංඛ්‍යා දෙකක් එකතු කිරීමක් නේද බලන්න වෙලා තියෙන්නේ. බලන්න බිඳුවයි එකතු කරාම බිඳුවයි එකයි එකතු කරාම නේද? බිඳුවයි එකයි එකතු කරාම නේද? උත්තරේ 1යි. 1යි එකතු කරාමත් උත්තරේ 1යි බිඳුවයි. ඒ නිසා අපි ගන්නවා 1යි කියලාම. අර මොකද 1 එකතු කරාම ඇත කියන කාරණා දෙකෙන් අපිට එන්නෙම ඇත කියන උත්තරේනේ. නමුත් එකතු කිරීමකදී බිඳුව දාලා එකක් ඉස්සරහට දානවා අපි. නමුත් එතනදී ගන්න 1යි කියලාමයි ළමයි. මොකද ස්විච් අපි ස්විච් එකක් ඔන් වෙලා ස්විච් දෙකක් ඔන් නම් ඒත් ලයිට් එක පත් වෙනවනේ. ඒ කියන්නේ මෙතනදී දෙන්න ගාවම සල්ලි තියෙනවා නම් ඒත් යනවනේ. හරිද? ඒ නිසා අපි මේ වෙලාවෙදි ගන්න 1යි කියලා. නමුත් ඔයාලා නම්බර් සිස්ටම් වලදී බැරි වෙලා හරි එකතු කරද්දී 1 කියලා ගන්න යන්න එපා. 1 බිඳුවයි. නමුත් මෙතනදී ක්‍රියාවක් නේ ළමයි. ක්‍රියාවකදී වැදගත් වෙන්නේ සිදුවීම සිදුවාද කියන කාරණාව විතරයි. හරි. එහෙනම් දැන් ප්‍රකාශනය ලියාගත්තද හැමෝම? හරි. ඔන්න ළමයි පාඩමේ බේසික්ම ටික මූලික දේවල් ටික ඉවර වෙනවා. ඔන්න දැන් තමයි පාඩම පටන් ගන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මම ආයෙ මුලට යනවා. තාම පටන් ගත්තේ නෑ පටන් ගත්තේ නෑ. දැන් ඔයගොල්ලෝ දන්නවා ලොජික් ගේට් පාඩම සහයි පාඩමෙන් අහන ප්‍රශ්න පිළිබඳව. මට මෙතනදී කියන්න බැරි වුණා ලකුණු 15 ප්‍රශ්නට අමතරව MCQ 3ක් 4ක් වගේ ප්‍රමාණයකුත් විභාගෙදි එනවා ළමයි. ඉතින් බලන්න එකතු කරලා 4ක් ආවොත් 8යි. දෙකෙන් වැඩි වෙනවනේ. එතකොට 15යි ලකුණු 23යි. දැන් අපි ආසන්න වශයෙන් ඕක 22යි කිව්වමුකෝ ඕනි නම්. 3ක් මේක දෙකෙන් බෙදුවම ලකුණු 11ක්. අපි ඒකත් 12යි කියලා ගමු. එහෙනම් ඉවරයි රවුම් වෙන්නේ. එහෙනම් 100න් ලකුණු 12ක් පේපරේ 100න් ලකුණු 12ක් ලබා ගන්න පුළුවන් පාඩමක් තමයි ලොජික් ගේට් කියන්නේ. එතකොට 100න් 12ක් එක පාඩමකින් හම්බ වෙනවා කොහොම හිතලා බලන්න. ලොකු ප්‍රතිශතයක් ඒක. මොකද තව පාඩමක් ඔයගේ කරගත්තා නම් දැන් 20න් 24යි. තව පාඩමක් කරගත්තා නම් 100න් 36යි. පාඩම් 3කට පුළුවන් ඔයාගේ S එක බේරලා දෙන්න.
හිතන්න පාඩම් 3කින්. එතකොට 36ක් ලැබිලා තියෙනවා. තව පාඩමක් කරා නම් 48යි. එහෙනම් ප්‍රධාන ප්‍රශ්න 4 කරගත්ත කියන්නේ ඔයාලා MCQ 3 15 4 වාගේ 100කට වාට පේන මානෙ 48ක් තියෙනවා. ඒ MCQ ටික අනිත් පැත්තෙන් කම්ප්ලීට් කරගත්තොත් ඔයාගේ 55 වාට නිකම්ම හම්බ වෙලා. ඉතින් ඔය විදිහට තමයි මේ පාඩම් සෙට් එක අපේ යන්නේ ළමයි. මේක කරගන්න බැරි දෙයක් නෙවෙයි. හැමෝටම පුළුවන් දෙයක්. ඉතින් අර කවුරුවත් අර මුලින් තිබුණු ඕමනාව ආශාව අතාරින්න එපා. ප්‍රශ්න වැඩි වෙන්න ළමයි ආශාව වැඩි කරගන්න. මොකද ළමයි හැමෝටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑනේ. ගොඩක් අය ප්‍රශ්න වලදී ළමයි හැලෙනවා. අතාරිනවා. පැනලා යනවා. ඉතින් එතකොට මම දන්නවා මෙතන මේ මගෙත් එක්ක ඉන්න කට්ටිය එහෙමයි නෙවෙයි. මේ ඔන්ලයින් ඇහිල්ලා ඉන්න උමනාව තියෙන අය. පැනලා යන්න උමනාවක් නැහැ. කට්ටිය පැනලා යනකොට අපිට chance එක වැඩිනේ. පිරිස වැඩි වෙනකොට. නේද? ඉතින් පැනලා යන්න දෙන්න. ඒක අපිට අදාළ නැහැ. මගේ ළමයි ටික පැනලා යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ ප්‍රශ්න වැඩි වෙනකොට දරා ගන්න බැරි ආත්ම ශක්තියක් නැති මිනිස්සු පැනලා යනකොට ළමයි අපි මේකේ රැදෙනවා කියන්නේ අපිට chance එක වැඩි කියන එක. ඒ නිසා මම නම් කියන්නේ ඒකයි. මේ ගමන ළමයි මේ AC දාගෙන කාපට් එකේ යන්න පුළුවන් ගමනක් නෙවෙයිනේ. නේද? ඉතින් මොහොම තමයි. හරි. ඒ හින්දා දැන් එහෙනම් ආය අනුමාත්‍රිකාවක් දාගන්න බූලීය කර්මයක් තමයි. බූලීය කර්ම. අපි ඒකට කියනවා බූලියන් ඔපරේටර්ස්. ඒක සින්දු කියන්න එපා. ඕ නිදි නෑ නේද? දැන් මෙතන මේ නෑ ඇරලා නගර 4ක ළමයි ඉන්නවා හොඳේ. බොරු. ඔව් ඉඳ වැදගත් විදිහට හැසිරෙන්න ඕනි. මේ ඇස්සේ මේ තර්ගේ PC එකේ ස්පෙસિෆිකේෂන්ස් මොනවාද දානවා නැති ප්‍රශ්න. කැඩි කැඩි ඇහෙන්නේ. හරි. එහෙනම් ලියාගමු අපි බූලිය කරුණ මොනවද කියලා. පළවෙනි එක O. ඊගාව එක and ඊගාව එක not. සර් ඉංග්‍රීසියෙන්ද ලියන්නේ? ඔව් මේවට සිංහලෙන් නෑ හොඳේ. ඔය ඔයගොල්ලන්ගේ ගොඩක් අය කියලා තියෙන්නේ සිංහල පේපරේ ඉංග්‍රීසියෙන් ලියන්න බෑ කියලා. එතකොට මේව ලියන්නේ කොහොමද? ඕ and එහෙම සිංහලෙන් ලියගන්න. right. මේවට සිංහලෙන් කියනවා O එකට බූලිය ආකලනය කියලා. and එකට කියනවා බූලිය ගුණනය කියලා. ඒ වගේම not එකට කියනවා ඔලවල මේව දන්නවා බූලිය අනුපූරකය. අනුපූරකය කියන එක අපි නම්බර් සිස්ටම් වලදී අවසාන දවසේ කරා. හරි. ඊට පස්සේ ඔන්න ළමයි බූලිය ආකලනය කියන්නේ එකතු කිරීමට. එහෙනම් එකතු කිරීමේ ලකුණ ඉස්සරහෙන් දාගන්න. අර අපි කලින් මතකද දැන් ඕ කියන්නේ දැන් අර හෝ කියන වචනේනේ. හෝ මතකද දැන් අපි මෙතනදී මාළග මුදල් නේද? හෝ යහළුවගේ මුදල්. හෝ කියන එකට අපි දැම්ම එකතු කිරීම. එහෙනම් අන්න බලන්න අර හෝ එකතු කිරීම මේක එක කර්මයක් තමයි අපි අර කරලා තියෙන්නේ. කලින් මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට එතකොට කියලා දුන්නේ
බූලිය ඔපරේටර් වල බූලිය ආකලනය කියන කොටස. ඔයා දන්නේම නැතුව ඒක කරා. මට සිත් එතකොට මේ බූලිය ගුණනය කියන්නේ ಗುಣ කිරීමකට. නමුත් ඒ ಗುಣ කිරීම උනාට එයාගේ සංකේතයේ විදිහට ළමයි ಗುಣ කිරීම යූස් කරන්නේ නැහැ. පැහැදිලිද? එයාගේ සංකේතයේ විදිහට අපි පාවිච්චි කරන්නේ තිත. හරි. බූලිය ගුණනය කියන එක නම් අපි භාවිතා කරන්නේ තිත. දැන් ඔයාලට බූලිය ගුණනයක් ආව නම් අතන දැන් එකතු කිරීමේ ලකුණ දැම්මනේ ප්‍රකාශනයකදී. මේකෙදි එහෙම දාන්නේ නැහැ. අපි ඉස්සරෙන් දැන් උතරම ප්‍රකාශනත් ලියාගමු. එතකොට තේරෙයි. ඒ වගේම බූලිය අනුපූරකයක් කියලා කියන්නේ not දැන් not කියන්නේ නැහැ කියන අදහසනේ ළමයි. ඒ කියන්නේ මේකෙදි අපිට පුළුවන් බූලීය විචල්‍යයක් අනිත් පැත්ත හරවන්න. හරිද? අනුපූරකය කියන්නේ ඒකයි. එතකොට එහෙම අනිත් පැත්ත හරවනවා කියන්නේ එක බිඳුව වෙනවා. a සමානයි 1යි නම් not a. හරිද? a සමානයි බිඳුවයි. එතකොට අපි දානවා not a. not a කියන්නේ කීයටද එතකොට? මෙන්න මේ විදිහට බලන්න. a සමානයි බිඳුවයි. දැන් මම මේකට දානවා විචල්‍යයක්. මොකද්ද? sorry operator එකක්. දැන් මෙයා not a. එහෙනම් උත්තරේ මොකද්ද? 1. හේතුව තමයි not කියන operator එක කරන්නේ හැම වෙලේම විචල්‍යයක් අනිත් පැත්ත හරවන එක. දැන් එතකොට ළමයි මෙයා a වුණාට මේ a අකුර නිකන් a අකුරක් නෙවෙයි අනිත් පැත්ත හැරිච්ච a අකුරක්. ඉතින් අනිත් පැත්ත හැරුණු a අකුරක් කොහොමද පෙන්වන්නේ? අපි සංකේතය මොකද්ද? අපි බාරත් අන්න හරි උඩින් ඉරක් අදිනවා. එහෙනම් ළමයි විචල්‍යයක් උඩින් ඉරක් තියෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ විචල්‍ය අනිත් පැත්ත හැරිලා. කන පිට හැරිලා. ඒතර ඒකෙන් අපි අදහස ගන්න ඕනේ ඊට කලින් එයාව assign කරලා තියෙන සමාන කරලා තියෙන value එක දැන් අනිත් පැත්ත හැරලා. නම් මෙතනදී අපි කරන්නේ සංකේතයේ විදිහට ළමයි උඩින් ඉරක් අදිනවා. සෝ ඒ ගාට බින්දුව විතර දෙන්න පුළුවන් බින්දුව හරි එක විතරද? ඇයි ඔව් එක හරි බින්දුව හරි විතරයි එන්න පුළුවන්. ඉතින් මම කිව්වනේ දැන් මේ අපි මෙතනින් එහාට බූලිය ඔපරේටර්ස් පාවිච්චි කරනකොට බූලිය ප්‍රකාශන පාවිච්චි කරනකොට බූලිය අගේ විදිහට ගන්න 1.5යි පමණයි. මොකද සත්‍ය අසත්‍ය ඕ නැත ඕ ගන්න බෑනේ පරිගණකයත් එක්ක. ඔව්. දැන් මෙතනින් ඉස්සරහට ඔන්න 1.5 විතරයි. රයිට් උඩින් ඉරක්. ඔන්න උඩින් ඉරක් අපි මේකේ දාපු සිංහලෙන් ලියාගමු විචල්‍යයට ඉහළින් ඉරක් ඇදීම. සර් අයිතුම් පගෙනවා. ඔයාලා පැත්තේ ගියක දැන් මෙහෙට ආවේ. හරි විචල්‍යයට ඉහළින් ඉරක් ඇදීම. අපි ඔය තුන් දෙනා දාලා ප්‍රකාශන තුනකුත් ලියා ගමුකෝ. අපි කලින් වගේම f සමානයි a ධන b. ඒතර මේක ඔන්න බූලිය ආකලනයක්. ඒකත් දාමු f සමානයි a.b. මේක ඇවිල්ලා බූලිය ගුණනයක් f සමානයි ඕක ගොඩක් වෙලාවට ඕක නම් පෙන්නන්නේ f සමානයි මෙන්න මේකත් මතක තියාගන්න කම්පියුටරෙන් ටයිප් කරනකොට ළමයි ඒ අකුර උඩින් ඉරක් දාන්න බෑ. හරිද? ටයිප් කරනකොට කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. නම් සාමාන්‍ය අවස්ථාවකදී දැන් අපිට ওই කම්පියුටරේදී මේක ඒ not a කියලා පෙන්වන්න අමාරුයි. හේතුව තමයි උඩින් ඉරක් දාන්න බෑනේ. එතකොට ඔය පේපර් වලට එවනකොට දැන් අතින් ලියනකොට ඒ අකුර උඩින් ඉරක් අදින්න පුළුවන්. පේපර් වලට දානකොට මේක කරන්නේ ළමයි අපි ඔය දැන් not ප්‍රකාශය පෙන්වන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් වර්තමානයේදී අපි මේක උඩින් ඉරක් ඇන්දට ළමයි ඉස්සර කාලේ පොත්පත්වල සහ ඔය ගොඩක් මොකද print out මේවා පොත්වලට එනකොට printing වලට දානකොට ළමයි මේ dash එකක් තියෙන්නේ. ඒ අකුර ගාව පොඩි dash එකක්. මෙන්න මෙහෙම කමාවක්. මේ තියෙන්නේ. එතන අපි මේක ළමයි pronounce කරන්නේ a dash කියලා. දැන් අර උඩින් ඉරක් ආවොත් අපි pronounce කරන්නේ කොහොමද? a bar. තේරෙනවද? a bar. එතන මේක a dash. හරිද? හැබැයි මේ දෙකේම අර්ථය එකයි. dash උනත් bar උනත් මේ කියන්නේ මොකද්ද මේ? මේක not වෙලා. අනිත් පැත්ත හැරිලා. මොකද ගොඩක් අය පේපර් වලදී අහනවා මේ ඇයි මේ dash එකක් දැම්මේ? දැන් ගොඩක් අය ඔබ දන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් dash එක දැම්මහම කියන්නේ නෑ නෑ dash එක වැරදිලා එහෙම එකක් නෙවෙයි. කීබෝඩ් එකෙන් ටයිප් කරනකොට කීබෝඩ් එකකින් අපිට ඔයාලට උනත් තේරෙනවනේ ළමයි ඉංග්‍රීසි අකුරක් උඩින් ඉරක් ගහන්න බෑනේ. ඉතින් එතකොට ඒ වෙනුවට මේගොල්ලෝ dash එක තමයි use කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපි ඒක pronounce කරන්නත් ඕනේ මේ විදිහට. දැන් මේක ඒ බා කිව්ව කියලා වැරද්දක් නෑ.
හැබැයි මේක ළමයි ප්‍රොෆෙෂනල් නෑනේ. බලන මිනිස්සු බලනවා කෝයකෝ මේකේ බා එකක් නෑනේ. ඒතර බා එකක් තියෙන එකක් ප්‍රොනවුන්ස් කරොත් ඒ ඩෑෂ් කියලා. ඒත් වැරදීනේ. ඒ හින්දා අපි ටයිප් කරනකොට ළමයි ඔන්න ඔහොමයි නොට් එක පෙන්නන්නේ. හරිද? මෙතන ලියාගන්න එහෙනම්. සර් කමාක් වගේ එක තමයි නේ සර් බාර් එක විදිහට පෙන්වන්න උතන. ඔව් ඔව් කමාව. නමුත් ඒක ළමයි කමා කියලා කියන්නේ නැහැ. ඒ කමා එහෙම කියන්නේ නැහැ. ඒක අර ඒ ඩෑෂ් කියලාම තමයි ප්‍රොනවුන්ස් කරන්නේ අපි. ඒක ඩෑෂ් එකක් විදිහටම ගන්න. පරණ පොත්වල තියෙනෙත් එහෙම තමයි. දැන් මම හිතන්නේ ඔයාලගේ A level paper එකේ හරියට දාලා එවනවා. මොකද අත ළමයි ඔතනදී misunderstand ගන්න ඕනේ ගොඩක් අය. මොකද ගොඩක් අය ඕක කියලා දීලා නැහැ. කවුද දෙයිනේ blue stack දාලා zoom වෙන්නේ චමිත්. ඇයි zoom එක direct දාගන්න බැයිද ඔකට? zoom කියන්නේ mobile app එකක් එහෙම නෙවෙයි PC app එක තියෙනවා. blue stack වලට zoom දාගෙන දාන්නේ මේ. blue stack දාගත්ත වෙලාවේ blue stack අයින් කරලා zoom දාගත්තා නම් ඉවරයිනේ PC app එක අනේ හරි පිළිවෙලට වැඩේ කරගන්නවනේ. උඩින් ඉර ගහලා දාන්න එහෙම අවුලක් නැහැ. ඔයගොල්ලෝ උඩින් ඉර ගහන්න හොඳේ. මම මේ මට කීබෝඩ් එකේ දැන් ගහන්න බෑනේ මේ මෙහෙම එන්නේ. ඒ ලස්සන එයා පුරක් අඩි. මේ තියෙන්නේ. මෙහෙමයි එන්නේ. ඒතකොට විභාගයටත් එන්නේ ඔය වගේද නැත්නම් සර් ලියනවද? මෙහෙම එන්නේ. අපේ ඉස්කෝලේ පේපර් වල එහෙම තමයි අර එහෙම ඉන්නේ ඩෑෂ් එක. මොකද ඒගොල්ලෝ එච්චර ලොකෝට ඔක try කරන්නේ නැහැ. අපි පේපර් එකක් දුන්නත් ළමයි ඩෑෂ් එක දාලා දෙන්නේ. මේ නිකන් ආයි ඉරික ගහ ඉන්න පුළුවන් නේ. MCQ එහෙම එනකොට කොහොමයි එන්නේ. MCQ වලදී ඩෑෂ් දාලා එන්නේ. කොයි කාවත් අවුලක් නැහැ බය වෙන්න එපා. right මේක දැන් කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? ඔය කතා කරන්නේ නැති කාන්තා පාර්ශවයේ එහෙමත් මේවා හිතින් හරි උතන අම්මලට හරි ඇහෙන්න කියන්නේ. මට නැතුනට කවන්නේ නැහැ. මේක කොහොමද කියන්නේ? f සමානයි a බා ධන b බා. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙනවද මෙතන ඔපරේටර්ස් දෙකක් යූස් වුණා. ඔපරේටර්ස් දෙකක් බලන්න. ධන බූලිය ආකලනයක් තියෙනවා. බූලිය අනුපූරකයක් තියෙනවා. එතකොට මේකේ උත්තරේ විදිහට මෙහෙම මම මෙහෙම ගත්තොත් a සමානයි 1යි b සමානයි 1යි. මොකක්ද එහෙනම් f උත්තරේ? 1යි. ගහනවද? බිඳුවයි. බිඳුවයි. මොකද මෙතන 1යි තිබ්බට මෙතනදී අනුපූරකයක් නේ මේක. අනිත් පැත්ත හැරෙනවා. එහෙනම් අපි මේ එකතු කරන්නේ බිඳුව එකතු කිරීම බිඳුව. හරි. එතකොට ඕක කොහොමයි? එතකොට ඔය අනුපූරකයේ මෙහෙමත් වෙනවා. මෙහෙම මේක කොහොමද කියන්නේ? මේක කියන්නේ f සමානයි a ධන b බා f සමානයි a ධන b බා. ඔව් f සමානයි a ධන b බා කියනවා. නැත්තම් a ධන b ඕව බා. රයිට් මේකට කියන ඕව බා එකක්. ඕව බා කියන්නේ උඩින් ඕව උඩින්ම වැටිලා. රයිට් a ධන b බා කිව්වත් හරි. එතකොට a ධන b ඕව බා. දැන් ඕක ළමයි අර අනිත් ක්‍රමයට ලියනවා නම් මෙන්න මෙහෙමයි ඒගොල්ලෝ කරන්නේ. ඔන්න ඔහොම. sorry dash එක. දැන් තමයි ඕව බා එක පෙන්වන්න බෑනේ. වරහනක් දාලා මේ වරහනට දානවා මෙහෙම. දැන් මේකත් අරකමයි හොඳේ. ඒසි ගෲප් එකේ ළමකුත් ලෙෆ්ට් උනා. එපාම් වෙලා ගියත් දැන් ICT එකත් ඇරලා. එයා වුණාද? තාම පාඩම කළෙත් නැහැ. හරි. එහෙනම් මේ මම මේ කරපු කරුණු ටික ඔක්කොම උතන පොඩි ෂෝට් නෝට් එකේ ඒක දාගන්න ළමයි. උතනම පොඩ්ඩක් ඔය නිකන් අහලම පහින් ලියා ගන්න මේවා. පුළුවන් නම් ඒ කියන ප්‍රොනවුන්ස් එකත් ලියා ගන්න. a ධන b ඕවා. ඒතර a ධන b බා කිව්වත් හරි. ඒතර මේක a බා ධන b බා. එහෙමයි කියන්නේ දැන්. වාචික දේවල් අහන්නේ නැහැ විභාගෙදී අපෙන්. එනකොට අපි දැනගන්න එපා. එතකොට සර් උඩ ඉරි කැලලි කියන්නේ බීබා කියලාද? ඔව් බීබා ගන්න එපා බීබා. බීබා. ඔව් බීබා සීබා. ඒතර සීබා වෙනවා එකක් මේ බලන්නේ නම්. හරිද? සීබා. මොකද්ද මේ දෙකට බොඩි ගිඩක් ගහලා තියෙනවට කියන්නේ? ඒක ඕබා. ඕබා ඕව
දැන් මේ ඔයා මොනවාද මේ YouTube එහෙම දැම්මහම හොඳේ මිනිස්සු hina වෙයි අපිට. කවන්නේ පිට අයත් බලනවා. කවන්නේ අමන් නැහැ ඕනේ දෙයක් අනේ මාත් මේ ඕනේ දෙයක් කියන්නේ. ඕවා බලලා මඩ ගන්නවා මඩ ගහයි. අපි මොකටද බය වෙන්නේ? ඒකනේ අන්එඩිටඩ් නේ. කෙලින්ම අන්එඩිටඩ් වීඩියෝ ෆයිල් එක ඩිරෙක්ට් දැම්මා YouTube බලන්න කෙනෙක් බලන්න ඒක අපිට දාන්න නෑ ඉතින්. අපි බොරු පොස්ට් නෑනේ. අනිවාර්යයෙන් අන්න ඒකයි. අනේක නෑ අපිමනේ බලන්නේ නෑ දැන් වෙන අයත් බලනවා. ඕක ඉතින් ගොඩක් අය මෙහෙමයි ගොඩක් අය බලන්නේ අඩුපාඩු හොයන්න එන්නේ. ඔව් මොනවද ගන්නන්නේ කොහොමද කරන්නේ මොනවද දන්නේ නැහැ කියලා දෙන්නේ කොහොම බලන්න වෙන ගුරුවරුන්ට හරි චූන්නේ. මම නම් කියන්නේ කමන්න ඇවිල්ලා බලලා මේකිනුත් දෙයක් අරගෙන ඉගෙන ගන්න. අඩුපාඩු තියෙනවා නම් මමත් ඒගොල්ලන් ඒවා බලලා එතකොට ඒකෙත් තියෙන ඒවා චීත්තෝට කියන්නේ. ඔව් ඉතින් එහෙමනේ වෙන්න ඕනියනේ අපි හැමෝගෙම දේවල් අරගෙන ළමයාට හරි දේ දෙන්නනේ ඕනි. අන්න ඒකයිස. කවුරු කරත් කොහොම කරත් අපි බලන්න ඕනේ ඕගොල්ලන්ව ගොඩ දාන්න. කරලා වගේ හැමෝම හිතන්නේ හරි එහෙනම් අපි අද 9:00යි අදට ඉවරද නෑනේ පන්තියේදී ගන්න ඕන නම් එහෙම දැන් ඉවරයි. ඇයි ඉතින් ඕගොල්ලන්ට නේද? වල්පල් එහෙම කියවන්න ගියාම දැනුත් කියන්න අවුලක් නෑ මොන පේන්නේ නැහැ මම දන්නේ නැහැ නෝ ඒකේද ගෙවල් වල එහෙම අම්මලා එහෙම ඉන්නවා පිටිපස්සෙන් හොදේ. නෑ අපේ නෑ. හෙඩ්ෆෝන් ගන්න මම ඒක දන්නවනේ. මේ ගෙදර අය ඔළුව දාගෙන ඉන්නවා අරෝ මේ අම්මා පිටිපස්සේ. ඔව් ඒකනේ ඔය පේනවනේ අම්මලා දැනගන්න ඕනේ ඕවා. හෙඩ්සෙට් එකක් තියෙන මම ඒකනේ මේ ඔය වීඩියෝ එහෙම ඔන් කරගෙන ඉන්නේ නැත්තේ නැත්නම් ඕගොල්ලෝ මන් දිහා බලාගෙන ඊට පස්සේ නිකන් මාව තමයි බලාගෙන ඉන්නේ. වාසි වෙනවා ඊට පස්සේ. ඒ කිව්වද? මැජික් වගේ. හරිනේ අපි එහෙනම් දාගන්න යන්නේ ලොකු මාතෘකාවක්. මේක තමයි පාඩමේ තියෙන ලොකුම දරුණුම මාතෘකාව. ඒක දාගත්ත කියන්නේ හරි. ලියාගම්මු මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් ලස්සනට ලියන්න. අලුත් පිටුවකින්ද ඔව් අලුත් පොතක් ගන්න කවන්නේ. අංකිත තර්ක අංකිත ඔබ ගොඩක් අය ආංකිත කියනවා ආංකිත නෙවෙයි අංකිත අංක අංකිත වලට ඉංග්‍රීසියෙන් කියනවා අංකිත තර්ක ద్వාර හොඳේ හැම දෙයකම ඉංග්‍රීසි නම ලියා ගන්න ඕගොල්ලෝ අංකිත වලට අපි කියනවා ඩිජිටල් ద్వාර වලට කියනවා තර්ක වලට කියනවා ලොජික් ద్వාර වලට කියනවා ගේට්ස් ආංකිත තර්ක ద్వාර මාතෘකාව විවර නෑ ආංකිත තර්ක ద్వාර ඩිජිටල් ලොජික් ගේට්ස් ක්‍රම පරිපත පොතක් ගන්න කියන්නේ පුතා නැදිල්ලුවද ඔව් ඒකනේ දස්සයි ඔව් මැදින්නේ ලියන්නේ මම ලියන්නේ අයිනේ මේ පරිපත කියනකොට අනිත් අයන් එන්න ඕනි මේක කීබෝඩ් එකේ කොහෙද දන්නේ තියෙන්නේ දන්න කෙනෙක් නැද්ද අංගලක් දන්නේ නැද්ද කානේ පරිපත ඔක පරිපත්ත එහෙමයි ඒක අතින් ලියන්න ඔය හෙලකුරුද එලකුරු මේ කැපිටල් ටීඑච් එක දන්නේ බැලුව බැහුවා හරියට ආවේ නැහැ මොකද ඔය හරියට ගහන්න ඕනේ නැත්තම් කියන්නේ ඉතින් සිංහල බෑ මොකක් මේක තියෙනව නේද මේ හෙලකුරගේ චුට්ටක් හෙලකුරකින් මම බලාගෙන ටක් ගාලා කොහොම බලන්නද හරි ඒක තකන්න අවුලක් නැහැ. h ගාලා h ගහන්න ඕනේ. කැපිටල් h ගහන්න ඕනේද?
ඔව් TH ගාලා H ගහන්න. right හරි අන්න කොල්ලෝ පේනවනේ හැකියාව අවුඩු. ජය වේවා. අන්න ඒකයි නීල වංශය කියන්නේ අනේක ඒ මොකක්ද? අග්ගාල මම ලකුණක් දාගන්න එපා දැන් TH එක මට එන්නේ නැහැ අයියෝ. පරිපත වල ඉංග්‍රීසියෙන් කියනවා Turkey. සර්කිට් දැන් සර්කිට් අදින්න තියෙනවා සර්කිට් හදන්න හදන්න අඳින්න බං. අදින්න තිබුණා සහ සත්‍යතා වගු නිදි ඇඳ යම්මෝ පොර කියන්නේ දැන් මම මේක දැන් ඔන්ලයින් කරත් වැඩි හරියක් එතකොට දැන් මේක ආයි පන්තියේදී ටිකක් අපි කතා කරනකොට ළමයි අර මුලින්ම කියන්නේ ෆස්ට් ටයිම් ඉගෙන ගන්නවා වගේ නෙවෙයිනේ එතකොට. ඒතර හොඳට අල්ල ගන්න පුළුවන්. මේ ලැබිච්ච chance එක අන්න ඒකයි අපිට තියෙන්නේ. ඩබල් අහු වෙනවනේ. මේගොල්ලෝ නෝට් ලියනවා නෙවෙයි මේකේ chat එකට මැසේජ් දානවා මිස. තිස්නමයක් ඇවිල්ලා තියෙන්නේ 40 වුණා මොකද්ද? chat එක මේ තියෙන නෝට් එක පෙන්නගෙනම යන්න පුළුවන්. හරි දැන් කවුද මේ සසිදු දැන් කියා දෙන්නම්කෝ තේරෙනවද බලන්නකෝ. right අපි එහෙනම් කරමු. මොහට දෙකයි හරි එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ ඔන්න පළවෙනි ద్వාරය ලියාගන්න n ద్వාරය කාගේද බැටරි බහලා තියෙන්නේ මගේ නන් නෙමෙයි. මයික් එක ඔන් වෙන්නේ නැත්තේ මොකද? මයික් එක ඔන් වෙනවා ඔන් කරොත් චමිග්ගේ. හරිද? n ద్వාරය. හරි n ద్వාරයේ ඉස්සෙල්ලාම ළමයි අපි සංකේතය අදගෙන ඉමු. හරිද? අපි දැන් හැම ద్వාරයකම සංකේතය ඊට පස්සේ මේ ద్వාරයෙන් මොකද්ද වෙන්නේ? එහෙම තමයි අපි මේකේ කරගෙන යන්නේ. එතකොට ඔයාලා ඉස්සෙල්ලාම ద్వාරයක් අදිනකොට මෙතන සංකේතය අද ගන්න ඕනේ. සංකේතය අදින්න එපැයි ලස්සනට. සංකේතය ඉන්නේ ළමයි මෙන්න මෙහෙම රවුම් භාගයක් හරියටම රවුම් භාගයක් නෙවෙයි ඒක ටිකක් දික් වෙන්න ඕනි. කොහෙන්ද සර් දික් කරන්නේ? ඒ කියන්නේ හරියටම අඩ සදක් අදින්න නැතුව ඉස්සරහට ටිකක් මේ හොට දාන්න
දැන් මෙන්න මෙහෙම අර නැත්නම් හරියටම ඔයගොල්ලෝ මෙහෙම රවුම් භාගයක් කපලා දින්නේ ඔන්නෝම අදීනේ. එහෙම අදින්න එපා. LED බල්බ් එකක් වගේ LED බල්බයක් වගේද? අන්න හරිය. තේනවනේ. එහෙගෙන නීලවංශය. ඊට පස්සේ මැදින් ඔන්නෝම දාන්න. දැන් අපි මේවට පොඩි ඉන්පුට් එකක් දාගමු. සර් අඳින්න ඕනේද? මොකද්ද? සර් අඳින්න ඕනේද? ඔව් බලන්න. මේ අදින්න දෙන්න. ඔක අඳින්න ඕනේද? බලන්න අදින්න. බලන්න. එපෝ ඕක ඇඳගෙන. අනේ AB කියන ආදානිය දෙනවා. අපි උනන් අපි අවුට්පුට් එක F කියලා නම් කරනවා. එයාගේ සංකේතය තිත. අඳින්න එපාලු. ලස්සනට අදගන්න. අඳින්න. එදගන්න. දැන් මම මේ මෙච්චර වෙලා පිටු 5ක් පුරා නෝට් ලිව්වා. මේ පිටු 5ම මේ පොතේ තියෙන්න ඕන. පහ එපා. පිටු දෙකයි. මේ පිටු දෙකයි හරි හරි මම පිටු 5ක කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ පිටු දෙකක් ගත්තා. ඔය නෝට් ඔක්කොම ඊට පස්සේ මට WhatsApp දාන්න බලන්න. පොත බලන්න එපා. එහෙමද? හරි දානවද ඔව් ඔව් මම අර තරු දාලා ගන්නම්. අකුරු පට්ට කැතයිනේ. අකුරු වල නැහැ මම කිව්වනේ ළමයි. නෝට් ලස්සන ආයත වැඩ බෑ. අද්දීදන්ස කැතරලිලා බලන්න. හරි වැටුනේ. දෙක්කනේ අපිට වැඩ පුළුවන්. අනේ ඒකනේ මේ බොරුවටද කියන්නේ බුද්ධිමතුන් බිහිවන්නේ පිටිපස්සේ පෙළියෙන් කියලා. අන්න ඒක තමයි පිටිපස්ස පොඩි ඉන්නේ. අපි ඉන්නේ ඉස්සරහනේ සර්. මං ඉන්නේ මැදනේ. අපිත් මැද. ආයින ඉස්සරහ ඉන්නේ. ඔය මයික් ඔන් කරා නම් ඉස්සරහට එන්න. උඩට වෙන්න. අපිත් කරා පිටිපස්සට අපිත් කරා පිටිපස්සට හරිද සංකේතය ලියාගත්තා නේ. හරි එහෙනම් ඉස්සර අපි ඉස්සර නැද්ද මූලික පිටිපස්සට නාය ප්‍රකාශනයේත් ලියමු ළමයි. දැන් මේකේ ප්‍රකාශනයේ විදිහට අපි ගන්නවා එතකොට f සමානයි. දැන් දන්නවා තනියෙන් ලියන්න. f සමානයි a B. dot b. ප්‍රකාශනයේ ලියලා මොකද කරන්නේ? කොටු කරනවා. කොටුවක් දානවා. ඔන්න ඩිජිටල් ලොජික් ගේට් එක ඇඳලා. දැන් අපිට පරිපතයක් අදින්න ඕනි ළමයි. හරිද? ඒ කියන්නේ මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අපිට සිද්ධ වෙනවා ළමයි පරිපතයක් අදින්න. ඔය O level වලට එහෙමත් ඕගොල්ලෝ ඇදලා ඇති. ඉතින් ඉලෙක්ට්‍රික් කරන කට්ටියත් ඔය පරිපත අදිනවා. අපි බලමු මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වයට ළමයි පොඩි ස්විච් එකක් දාලා අපි සර්කිට් එකක් හදමු. අපි LED බල්බ් එකකුයි බැටරි කෑල්ලකුයි හරිද පොඩි ස්විච් දෙකකුයි අරගෙන මේ ගේට් එකෙන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයට පොඩි පරිපතයක් හදන්නයි දැන් යන්නේ. හරිද? මේකට මොනවද ඕනි අපිට? බල්බ් එකක් ඕනි, බැටරි කෑල්ලක් ඕනි, ස්විච් දෙකක් ඕනි. වයර් ඕනි. ඔන්න දැන් මම වයර් ටික අදිනවා. රයිට්? ඔන්න වයර් අදිනවා. මෙන්න මේ ආකාරයට. අපිත් ඕක ඇඳ ගන්න ඕනද? ඔව්. ඉස්සෙල්ලා නරඹන්න. බලා ඉන්න. හරි අමාරුයි. ඉතින් මේක බෝඩ් එකේ ඇදින්න නලේසි. අපිත් ඕක ඇඳ ගන්න ඕනද? ඔව් ඔව්. කම්මලි වෙන්න එපා ඕල්ල. මම මේ අදිනේව එකක්වත් මේකේ අදින්න බොරුවට නෙමෙයි හොඳයි. ඔය ලස්සනට ඇඳලා තියෙන්නේ. ලස්සනට අදින්නත් හරි අමාරුයි.
මං අදිනකන් ඉන්න ඕගොල්ලෝ අදින්න යන්න එපා එතක. හොඳේ ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ ඒක. ඒක සර් රඳින්න නැත්තේ. පළවෙනි එක ඇදලා මං කියලා දෙන්නම් සර්කිට් එකක් ගැන. ඊට පස්සේ ඕගොල්ලන්ට අනිත් සර්කිට් ඔක්කොම තනියෙන් එතකොට අදින්න පුළුවන්. දැන් දන්න අය ගැටලුවක් නැහැ නමුත්. අරන වයර් දෙක. එතකොට මේ අදින්නේ වයර් ටික හරිය ළමයි. මේ මම මේ අදින්නේ ස්විච් දෙකක්. රයිට්. ස්විච් දෙක මොකටද අපිට ඕනේ වෙන්නේ? මෙන්න A ස්විච් එක. මෙන්න B ස්විච් එක. AB කියලා ස්විචස් දෙකක් තියෙනවා. මේ රවුමක් ඇදලා තියෙන්නේ මොකක්ද හරහට කපලා? බල්බ් එක. දැන් අද බල්බ් එක. රයිට්. ළමයි මේ ඉරි දෙකක් තියෙන්නේ මොකද්ද? බැටරිය BLE කෝෂ. අපි මේක E අකුරින් සංකේතවත් කරනවා. මොකද E කියන්නේ එනර්ජි එක නේ. එතන මෙතන BLE කෝෂය. right බැටරි කියලා ලියුවත් කමක් නැහැ. නමුත් අපි සිංහල වචනේ නම් BLE කෝෂය. ඒක නම් කරගන්න ඕනේද? yes. නම් BLE කෝෂය බල්බ් එක. බල්බ් එක ළමයි අපි සංකේතය දානවා F අකුර. හරි. ඔන්න F තියෙනවා, AB තියෙනවා, ඔක්කොම තියෙනවා. ඔන්න පරිපතය තියෙනවා. දැන් අදින් ටක් ගාලා අදින්න වෙලා යනවා. පේනවනේ වෙලාව යන ඉක්මන. කීයටද ඉවර වෙන්නේ? ඕව නම් කරගන්න ඕනේද? නැතුව මම මේ ලියන හැම අකුරක්ම මම මේ white board එකේ ඉරි කැල්ලක් ගැහුවොත් ඒකත් ලියන්න ඕනේ. හරි අන්දා හරි. හරි. දැන් ළමයි මේ පරිපතය දිහා බලන්න. මේ පරිපතයේ මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද? නෑ. පත්තු වෙන්නේ නැහැ. මේක පත්තු කරන්න නම් මොකක් වෙන්න ඕනිද? එකම AB ස්විච් දෙකම දාන්න ඕනේ. එකම දාන්න ඕනේ. right. ළමයි යම් කිසි තර්කයක් ගොඩ නැගුවාම ඒ තර්කය අපිට මේ විදිහේ පරිපතයක රූප සටහනකින් පෙන්වන්න පුළුවන්. හරිද? දැන් අපි ජීවිතේ ගොඩක් දේවල් අපි ප්ලෑන් කරනකොට අපි රූප වලින් ගන්නෙද? කියන්නේ ගයක් හැදුවත් අපි රූපයක් හදනවා. ඩිසයින් එකක් වුණත් එහෙමයි. අපි ඕනෙම දෙයක් කඩු සටහනක් රූපමය ආකෘතියක් ගන්නවා. එතකොට මේ තියෙන්නේ ඒක. එතකොට ළමයි මේ ඇදලා තියෙන ඔය සර්කිට් එක පරිපතය
සම්පූර්ණ මේ පරිපතේ ව්‍යුහය මේ පරිපතෙන් සිද්ධ වෙන සිදුවීම තමයි අර කියන ඇන්දවාරයෙන් සිද්ධ වෙන්නේ. ඒතකොට ඇන්දවාරය තමයි අපේ සංකේතය. right? අපි දැන් සර්කිට් පරිපතවලදී ඔන්න ඔය පරිපතය මේ මම ඇදලා තියෙන පරිපතේ සිදුවීම සිද්ධ වෙනවා නම් ඔයගේ පරිපතයක් අදින්න බෑනේ අපිට. නේද ළමයි? රූප අදිනකොට. දැන් ඔයගොල්ලෝ දන්නවා ප්ලෑන් අදිනකොට ළමයි දොරක් දානවා කියුවහම දොරක් අදිනවද? ඒ දොරේ හැඩයනේ අදින්නේ. ජනෙලයක් දානවා කියුවහම ජනෙල් එක හැඩයක්. නේද? ඒතොර මේ විවිධාකාර ආකෘති වලදී විවිධාකාර සංකේත තියෙනවා. එතකොට කොහේ හරි පරිපතයකදී n සංකේතය තිබුණොත් ඒ n සංකේතයෙන් කියන්නේ මෙන්න මේ කාරණාව. මොකද්ද? යම්කිසි පරිපතයක ප්‍රතිදානය output එක. එහෙම නැත්නම් අපි බල්බ් එකක්ම ගන්නෙ නෑනේ හැම දෙයකම. ඒ යම්කිසි output එකක් සිද්ධ කරගන්න නම් A සහ B කියන input දෙකේම input දෙකම සත්‍ය වෙන්න ඕනි. දැන් ඔයාලා මෙන්න මෙතන මෙහෙම දෙයක්ත් කරගන්න. මේ තියෙන්නේ ළමයි input. හරිද? gate එකේ input කොටස තමයි මේ ඇතුළත් කිරීම. මේ තියෙන්නේ output එක. අන්න මේ දෙකත් ඒ විදිහට පොඩ්ඩක් නම් කරගන්නකො සංකේතේ. ඒතර input දෙකම සත්‍යයි නම් output එක සත්‍ය වෙන අවස්ථාවක් තමයි AND වාරයේදී වෙන්නේ. input දෙකම සත්‍යයි නම් ඒ කියන්නේ switches දෙකම on වෙනවා නම් බල්බ් එක පත්තු වෙනවා. අන්න බලන්න AND වාරයක ක්‍රියාකාරීත්වය මේ විදිහට වෙනවා. එතකොට අපි මෙතන ඉගෙන ගත්තා AND වාරයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශනයකින් ඇහුවොත් අපි කියනවා F සමානයි A.B. F සමානයි A.B කියන්නේ AND වාරයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශනයකින්. ඒක පරිපතයකින් ඇහුවොත් එහෙම ළමයි අපි මෙන්න මේ පරිපතය ඇදලා පෙන්නනවා. A කියන ස්විච් එක විතරක් දැම්මම ලයිට් එක පත්තු වෙන්නේත් නැහැ. B ස්විච් එක දැම්මම පත්තු වෙන්නේත් නැහැ. ඔය දෙකම ඕෆ් කරලා තිබ්බට පත්තු වෙන්නේත් නැහැ. නිසා මේ බල්බ් එක පත්තු වෙන්නේ එකම එක අවස්ථාවකදී පමණයි. ඒ තමයි A සහ B කියන ස්විචස් දෙකම on කරන අවස්ථාව. එතකොට දැන් මේ පරිපතය මෙහෙම තිබුණට දැන් අපි ඩිජිටල් ලොජික් ගේට් එක ඕකේ. පරිපතය ඕකේ. මේකේ තියෙන සත්‍යතාවය මේක ඇත්තද බොරුද කියන එක ළමයි අපි සත්‍යතා වගුවකින් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් සංකේතයත් හරි මේක පරිපතයත් හරි දැන් අපි බලනවා ළමයි මේ පරිපතයේ සත්‍යතාවය. ඒ නිසා මම මේකට සත්‍යතා වගුවක් දැන් අදිනවා. ටක් ගාලා මෙන්න මේ වගුව දැන් අද ගන්න. And sir. සත්‍යතා වගුව. හරි. සත්‍යතා වගුව කියලා කියන්නේ මේකේ සත්‍යතාවය ඔප්පු කරන එකටනේ. ඉතින් ළමයි සත්‍යතා වගුවක් අදිනකොට අපි හැම වෙලාවකදී මේ වගුවට ගන්නෙ ඒ අදාළ පරිපතේට භාවිතා කරන ඉන්පුට් දෙක. එහෙනම් අපි AB කියන ඉන්පුට් දෙක පිළිවෙලට දාගත්තා. ඊට පස්සේ අපිට ඒකත් එක්කම ඕන වෙනවා අවුට්පුට් එක. ඉතින් අවුට්පුට් එක අපිට F කියන එකෙන් පෙන්වන්න පුළුවන්. නමුත් මම මෙතන A.B දාන්න හේතුව තමයි F කියන අවුට්පුට් එක සිද්ධ වෙන්නේ A.B ගේ ප්‍රොසෙස් එක තුලින්නේ. ඒ නිසා මම මේ නම් දෙකම උතන දාලා තියෙනවා. ඉතින් A.B කිව්වත් හරි F කිව්වත් හරි දෙකම එකයි අර. පළවෙනි පාර තේරුම් ගන්න ලේසි වෙන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ. හරි. දැන් අපි මේකේ සත්‍යතාවය පෙන්වනකොට ළමයි මේකේ සත්‍යතාවය ගන්න මෙන්න මේ විදිහට. ඒක අපි පළවෙනි පාරම පුරුදු වෙමු. හරිද? හැමෝම අහගන්න. දැන් මේ AB කියන ඉන්පුට් දෙක මේ විදිහට ගන්නවනේ. ඒතර අපිට කීයක් තියෙනවද ඉන්පුට්? දෙකයි. නවනේ ඉන්පුට් දෙකයි. මේ ඉන්පුට් දෙකෙන් අපිට ළමයි වගුවක වෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. කියන්නේ මේ විචලයන් දෙක තුල අපිට සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා ඔක්කොම කීයද? 4යි. 4යි. ඔයගොල්ලෝ 4 ගන්න මෙන්න මෙහෙමයි. දෙකේ දෙවෙනි බලය. මොකද ළමයි මේ ඉන්පුට් වල තියෙන්නේ 1.0යි විතරයිනේ විචලයන් දෙකයිනේ. ඒතර විචලයන් දෙකකින් හරිද? අගයන් දෙකක් ආවොත් විචලයන් දෙකකින් අගයන් දෙකක් ආවොත් අපිට සිදුවීම් කීයක් සිද්ධ වෙන්න පුළුවන්ද? එහෙනම් දෙකේ දෙවෙනි බලය 4යි. බැරි වෙලා හරි අපිට ළමයි ඉන්පුට් 3ක් තිබුණොත් ABC කියලා අවස්ථා කීයක් සිද්ධ වෙන්න පුළුවන්ද? 8යි. එහෙනම් ඒ කියන්නේ මේ විදිහට මේ සත්‍යතාව වගේ පහළට තීරු කීයක් එනවද? තීරු 8ක් එනවා. 8ක්. හරි. එහෙනම් ඔයාලා හැම වෙලාවකදීම ළමයි සත්‍යතාව වගුවක් හදනකොට සත්‍යතාව වගුවේ ඉන්පුට් බලන්න
ඉන්පුට් අනුව සත්‍යතාව වගුවේ තීරු ටික ඔයාලට තීරණය කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් එහෙමනම් අපි ඊගාවට කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ළමයි මෙන්න මේ ඉන්පුට් වල දෙකේ දෙවෙනි බලය 4යි කියලා ගත්තනේ. ඉතින් යම්කිසි බලයක් ළමයි හැදෙන්නේ මෙහෙමනේ. මුලින්ම හැදෙන්නේ දෙකේ බිඳුවෙනි බලය. ඊගාවට හැදෙන්නේ දෙකේ පළවෙනි බලය. හරි. මම ඔයාලට නම්බර් සිස්ටම් වලදී කියලා දුන්නා. ඕනෑම බලයකදී බලය බිඳුවයි නම් ඒකෙන් කියන්නේ 1යි කියලා. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කීයද? 1යි. දෙකේ පළවෙනි බලය එතකොට කීයද? 2යි. එහෙනම් ළමයි මේක නිර්මාණය වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි වමේ ඉඳලා දකුණට ගන්නවා b කියන්නේ දෙකේ බිඳුවෙනි බලය. ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය. හරිද? බැරි වෙලා හරි ළමයි විචල්‍යයන් තුනක් තිබුණා නම් a b c කියලා මට කියන්න c කියන්නේ කීවෙනි බලයද? දෙකේ දෙවෙනි. c කියන්නේ දෙකේ බිඳුවෙනි බලය. b කියන්නේ දෙකේ පළවෙනි බලය. a කියන්නේ දෙකේ දෙවෙනි බලය. හැම වෙලේම ළමයි දකුණු පැත්තටයි බලය එන්නේ පටන් ගන්නෙ. ඕවා හැමදේම ලියා ගන්න. හැමදේම මාරු කරගන්න එපා. අපි වැඩ කරලා මේවා ඊට පස්සේ සාමාන්‍ය වෙනවා. බය වෙන්න එපා. හැම ළමයාම ඔහොම තමයි කළේ. හැබැයි අවසාන මොහොතේ ඒගොල්ලෝ ඔක්කොමලා දක්ෂයෝ වගේ වැඩ කරා. ඕවා සාමාන්‍ය කාරණා. ඒ කියන්නේ මේවා දැන් ඔළුවට අර AB එකේ අර දෙකේ බිඳුවයි ඒ ටික දාන හැටි පොඩ්ඩක් කියන්නකෝ තේරුන්නේ නැනේ. දැන් මෙහෙමයි. අපි මේ ඉන්පුට් හතරම ගත්තේ. ඉන්පුට් හතරක් කියලා මේ තීරණය කරේ වගුවක ළමයි ඉන්පුට් නිසා. මේ බලන්න මේ හතර ගත්තේ ඉන්පුට් දෙකයිනේ. එතකොට ඉන්පුට් දෙකට මේ දෙකේ බලය බලන්න හේතුව තමයි අපිට තියෙන්නේ බූලියාගයන් දෙකයි. බූලියාගයන් දෙකක් නිසා අපි දෙකේ දෙවෙනි බලය බැලුවා 4යි කියලා. ඒ කියන්නේ අංක දෙකක් වෙනස් කර අපිට මේ පරිපතය තුල බල්බ් එක පත්තු කරන්න හෝ නිමන්න පුළුවන් උපරිම අවස්ථා තියෙන්නේ කීයද? 4යි. 4යි. ඒ 4 හැදෙන්නේ ඉන්පුට් දෙකක් හින්දා. ඒ හින්දා අපි දන්නවා ඕනිම සංඛ්‍යා පද්ධතියක බිඳුවෙනි බලය ඕනිම සංඛ්‍යා පද්ධතියක් පටන් ගන්න ළමයි බිඳුවෙනි බලෙන්නේ නේද? 10 බිඳුව 8 බිඳුව 2 බිඳුව. ඒ නිසා මේ නම්බර් සිස්ටම් පාඩමට අදාළව මේ පළවෙනි ඉන්පුට් එකට අපි දෙනවා 2 බිඳුවෙනි බලය. මෙයාට දෙනවා 2 පළවෙනි බලය. පළවෙනි බලය. ඔව්. ඉතින් 2 බිඳුවෙනි බලය කියන්නේ 1යිනේ. ඒ හින්දා ළමයි අපි මෙයාව නම් කරනවා මෙන්න මෙහෙම. බිඳුව 1 බිඳුව 1 හැම වෙලේම එකෙන් එක තමයි යන්නේ. බිඳුව 1 බිඳුව 1 තේරෙනවද? එතකොට මෙතන දෙකේ පළවෙනි බලය සමානයි 2යිනේ. ඒ හින්දා මොකද කරන්නේ? බිඳු 2යි 1 2යි. අර 2 2 කියන වචනේ දැන් කියවෙනවා බලන්න. බිඳු 2යි 1 2යි. එහෙම යන්නේ රටාව හැදුනේ කොහොමද? මෙන්න මෙතන 2 හින්දා. මේ රටාව හැදුනේ මෙතන 1 හින්දා. ඔයාලා මෙන්න මේක බලන්න. දැන් ඔයාලා ඔය වගුව මෙතන කලින් කරා නේද? මේ බලන්න. දැන් කලින් ඒ කරාට මේ පැටර්න් එක ඇවිල්ලා නේද? 0.1 0.1 0.2 1 ආව නේද මේ පැටර්න් එක? ඒ කියන්නේ ළමයි මෙතන මේ අවස්ථා 4 ඇරෙන්න කැන්ටිමට යන්න පුළුවන් අවස්ථා තව තියෙයිද? නෑනේ ළමයි. ඉතින් ඒ කියන්නේ ඔයාලට දැන් තේරුණාද? විචල්‍යයන් දෙකකින් අපිට උපරිම නිරූපණය කරන්න පුළුවන් අවස්ථා තියෙන්නේ 4යි. 4යි. ඒ අවස්ථා 4 අපි මේ විදිහට හදාගත්තාම හරි ලේසියෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් හැම වෙලෙම පුරුදු වෙන්න සත්‍යතාවගුවක් ගැහුවාම AB නම් තියෙන්නේ මේ පැත්ත 0.1 කියලා නම් කරන්න. මේ පැත්ත 0.2 කියලා නම් කරන්න. එකක් ගාලා නම් කරගන්න. ඉවරයි. පැහැදිලිද? එතකොට ළමයි දැන් ABC ආවොත් මොකද කරන්නේ? මෙතන 0.1 0.1. එහෙම යන්න අට පාරක්. මෙතන 0.2 1 1. මෙතන 2යි. ඒක කොහොමද? 0.3යි 1 3යි. 0.4යි 2 දෙවෙනි බලය 4යි 0.4යි 4යි. එතකොට නේද 8ක් ගන්නට හැදෙන්නේ? එහෙනම් ඕනෙම වෙලාවක සත්‍යතා වගුවක් හදනකොට හැම වෙලේම පුරුදු වෙන්න ඕන ඔහම සත්‍යතා වගුව එකපාර නම් කරගන්න 0.1 ඉලක්කමයි දාගෙන. එතකොට ඔයාට හැම වෙලේම ඉතුරු වෙන්නේ F1 විතරයි. පැහැදිලිද? දැන් ළමයි මොකද කරන්න තියෙන්නේ? ඔන්න දැන් අපි බලමු මේ තියෙන ඉන්පුට් දෙක මේ තියෙන විචල්‍යයන් වල හැසිරීම කොහොමද ඉහත තියෙන පරිපතයට බලපාන්නේ. මේ බලන්න AB ස්විචස් දෙකම ඕෆ්. ලයිට් එක පත් වෙනවද? නෑ බිඳුවයි. නෑ බිඳුවයි. හරි. A ස්විච් එක ඕෆ්. B ස්විච් එක දානවා මෙහෙම. ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ.
එහෙනම් A ස්විච් එක දාලා B ස්විච් එකත් ඔෆ් කරොත් ඒත් පත්තු වෙන්නේ නැහැ. ස්විචස් දෙකම දැම්මොත් විතරමයි මේ බල්බ් එක පත්තු වෙන්නේ. එහෙනම් බලන්න පරිපතයේ ක්‍රියාකාරීත්වය සත්‍යතාව වගුවකින් ඔප්පු කරලා පෙන්නවා. මේ අවස්ථා හතරට වඩා එකක්වත් වැඩිපුර තියෙනවද කියන්නේ මේ පරිපතයේ ලයිට් එක පත්තු කරගන්න? නෑ ළමයි. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ විචල්‍යයන් වලදී ඉන්පුට් දෙකයි නම් තියෙන්නේ අවස්ථා හතරයි අපිට ලැබෙන්නේ. එහෙනම් මේ ඔයාලා ඇන්දේ ළමයි AND ගේට් එකේ සත්‍යතාවය මේ AND ගේට් එකෙන් සිද්ධ වෙන සිදුවීම් හතර තමයි මේ පෙන්වන්නේ ඔයාලට. එහෙනම් මෙතන දැන් මෙහෙම බලන්න ළමයි. ඔය ඔක්කොම පරිපත ඔක්කොම අමතක කරොත් එහෙම මේ AB තුල ඇති වෙලා තියෙන වැඩි කිරීමක් නේද? 0.0.0 බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි. ඔයගොල්ලෝ දන්නවා ගුණ කිරීමකදී ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණොත් පිළිතුර බිඳුව. මොකද්ද මේ දැන් මේ චමික් කියන්නේ F සමානයි A වරහන් C ධන B හදමුකෝ මගේ මොකක්ද ඒ කියන්නේ මේ වෙන වෙන විකාර කරන්න එපා මම මේ කියා දෙනකන් නැතුව දන්න කට්ටිය කලින් එක එක ඒවා කරලා හොදේ ඔක්කොම අමතක කරලා යයි හරි දැන් එහෙනම් ඔයගොල්ලෝ සත්‍යතාව වගුව ගහගන්න මේ මං වටේ ලිව්ව කොළ පාටින් ලිව්ව දේ වලුත් ඒකට එකතු කරගෙන සත්‍යතාව වගුව හරියට පිළිවෙලට හදාගන්න මේ වීඩියෝ එක තියෙනවා ආයි බලන්න පුළුවන් මේ දෙකේ බලය වෙන්නේ මේ ඉන්පුට් ගාන නේද? ඔව් ඔව්. දැන් උතන 100 આવුත් මොකද කරන්නේ? 100ට දාන්නේ කීයද? දෙකේ දෙවෙනි බලයද? නෑනේ 100 આવුත් මේ තියෙන්නේ මම මෙතන පෙන්නලා. 100 આવුත් මේක ඒ 100 ගෙන් තමයි මුලින්ම පටන් ගන්න දෙකේ බිඳුවෙනි බලය. හැම වෙලේම වමේ ඉඳලා දකුණට යන්න මෙන්න මෙහෙම. අතට 100 දෙකේ බිඳුවෙනි බලය වෙනවා. 100ට තමයි මෙතන 0.1 වෙන්නේ. හැම වෙලේම ඒව ඉස්සරහට යවන්න. ඒව ඉස්සරහට නේ. ඔව් ඔව්. හරි. අපි මේක තව ටිකක් කරනකොට මේ තේරෙනවා. බය වෙන්න එපා. අනිත් එක තමයි මේ කියලා දීපු ගමන් තේරෙනවා නම් එහෙම සැහෙන්න හොඳයි. ඉතින් ඒ නිසා කියලා දීපු ගමන් ඩවුට් එන්න ඕනේ ළමයි. ප්‍රශ්න එන්න ඕනේ. එනවා කියන්නේ ඒක තේරෙන්න හදනවා කියන එක. ඒ නිසා කවුරුවත් මේ ඔව් බය වෙන්න එපා මේක අනේ තාම තේරුන්නේ නැහැ ඔයි ගියානේ කියලා. එහෙම වුණා නම් හොඳයි. රයිට්. මේක කියලා දෙද්දිම තේරුන්නේ නැහැ කියන්නේ හොඳයි. තේරුණා නම් එහෙම ළමෙක් වෙන්න බෑනේ. ඔයා මාර හැකියාවක් නම් ඔන්ලයින් මේක කියලා දීලා එකපාරට තේරුණා නම් එහෙම ඔයා විශ්ව ශක්තිය තියෙනවා ඔයාට. හරි එහෙම තේරිච්ච අය ඉන්නවද? O level එහෙම කරලා තියෙන අය ඉන්නවනේ. නමුත් මම කියන්නේ එහෙම නෙවෙයි. දෙකේ බිඳුවෙන් පස්සේ ඍණ පැත්තට ගියොත් එහෙම යන්නේ නැහැ නේ. එහෙම කොහොමද යන්නේ? හැම වෙලේම අවසාන ඉන්පුට් එකට දෙකේ බිඳුව දැම්මොත් මොකද වෙන්නේ? ඉස්සරහට යන්න දෙකේ 1 2 2 2 3 2 4 එහෙමනේ යන්නේ. එතකොට දැන් සර් D આવුත් එහෙම දෙකේ බිඳුව වෙන D ට එන්නේ. ඔව්. එතකොට D ට තමයි දෙකේ බිඳුව එන්නේ. ඊට පස්සේ A ට එන්නේ දෙකේ 1. එතකොට නෑනේ C ට එන්නේ දෙකේ 1. මේ කහ පාටේ සර් දකුණු පැත්තට යනකොට වැඩි වෙනවනේ බලය. දකුණු පැත්තට යද්දි වැඩි වෙනවා.
දැන් මෙහෙම හිතන්න මේ මොන බලන්න A B C D. එහෙනම් D තමයි දෙකේ බිඳුවෙනි බලය. මෙයා දෙකේ 1. මේ කොහොමද යන්නේ? මෙයා දෙකේ 2. මෙයා දෙකේ 3. පාටින් ලියන්න එපෝ පේන්නේ නැතු. එතකොට දෙකේ බිඳුවෙනි බලය මෙයා යනවා 0.1 කියලා. මෙයා යනවා 0.2 1 කියලා. මෙයා යනවා 0.4යි 4යි කියලා. මෙයා යනවා 0.8යි 1.8යි. එතකොට බලන්න එතන 16ක් අවස්ථා 16ක් තියෙනවා ඉන්පුට් හතරකදී. ඇයි? දෙකේ 4 වෙනි බලය සමානයි 16යි. ඒතර අවස්ථා 16ක් තියෙනවා විචල්යන් හතරක හැසිරීමෙන් සිද්ධ වෙන්න පුළුවන් ආකාර. ඕක පොඩි chart එකක් දාන්න. ඕනේ මේව ඉස්සරහට එනවා coming soon නොමින්ද. එතකොට ගැටලුවක් තියෙනවා චමිත් පොඩ්ඩක් කතා කරලා මාත් එක්ක විසඳ ගන්න. මොකද අපි ඔයගොල්ලෝ දෙකේ බිඳුවෙන්ද පටන් ගන්නෙ? දෙකේ බිඳුවෙන් ඕනින් බලයක් පටන් ගන්න දෙකේ බිඳුවෙන්. හරි හරි. හරි දැන් එහෙනම් ඔන්න සත්‍යතාවය හරිනේ. AND gate එකේ ඉතින් ඔච්චරයි තියෙන්නේ. දැන් ඊගාව gate එක පටන් ගත්තොත් වෙලා යනවා හොෝ ගාලා. කම්මන්න නැහැ එකත් කරමු. කොහොම අපේ තීක්ෂණ එහෙම නැද්ද අද මේ කතා කරන ඇහුනේවත් නැහැනේ. තීක්ෂණ මතිස්ස ජයිත් ඉන්නානේ. මම බැලුවෙත් නැහැ ඉන්නේ කවුද කියලා. කාගේ ඉන්නේ නිරංග. මේ ගම්පහ කට්ටිය නෙමෙයි නේද? ගම්පහයත් ඇති. ඉන්නවා. ගම්පහ ඉන්නවා. ඒකනේ ගම්පහ අභිමානය නැද්ද? ඉන්නවා. අපි පස්සේ